වැඩි වෙන්න පුළුවන්. ඒ තුලින් ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන්. මේ සියලුම දේ ඇති වෙන්නේ දිගු කාලයේදී සියලුම පිරිවැය විචල්්‍ය වෙන තත්වයේදී. එතකොට අපි මේ පිරිවැය වක්‍ර ගැන කතා කරොත් දිගු කාලීන LR long run cost curves. එතකොට දිගු කාලීන පිරිවැය වක්‍ර U shape. ඒ කියන්නේ U අකුරක හැඩය ගන්නවා. If a production process is characterized by economies of scale and then diseconomies of scale. ඒ කියන්නේ මේ U shape එක ඇතුලේ මේ U අකුර නැත්නම් හැඩය ඇතුලේ ආර්ථික පිරිමැසුම් නුත් තියෙනවා ආර්ථික නොපිරිමැසුම් නුත් තියෙනවා. අපි බලමු ඒක ගැන කතා කරද්දී since capital can be varied ඒ කියන්නේ ප්‍රාග්ධනය වෙනස් කරන්න පුළුවන් නේ දැන්. කෙටි කාලය වගේ නෙමෙයිනේ. දිගු කාලයේදී ප්‍රාග්ධනය වෙනස් කරන්න පුළුවන් නිසා එතකොට මේ දිගු කාලීන පිරිවැය වක්‍ර the long run cost curves describe the costs with changing the scale of operations. ඒ කියන්නේ දැන් මේ ප්‍රාග්ධනය වෙනස් කරන්න පුළුවන් නිසා අපි ගොඩක් වෙලාවට මේක විස්තර කරන්නේ මේ දිගු කාලීන පිරිවැය වක්‍ර ගැන විස්තර කරන්නේ ගොඩක් වෙලාවට පරිමාණයත් එක්ක මේ නිෂ්පාදනය නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය නැත්නම් මේ ඔපරේෂන්ස් වල ස්කේල් එකත් එක්ක පරිමාණයත් එක්ක ඒ කියන්නේ reducing or increasing plant size කියලා කියන්නේ නිෂ්පාදන මේ අපි දැන් ෆැක්ටරි එක කියලා ප්ලාන්ට් එක කියන්නේ ෆැක්ටරි එක ඒ කර්මාන්ත ශාලාව මේ ප්‍රමාණය අඩු වැඩි කිරීම මත මොන වගේ වෙනස්කම්ද මේ පිරිවැය සිදු වෙන්නේ කියලා මේ දිගු කාලීන පිරිවැය වක්‍ර වලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අපි ළඟට කතා කරමු දිගු කාලීන පිරිවැය වක්‍රය සම්බන්ධව තව දුරටත් කතා කරනවා. දිගු කාලීන පිරිවැය වක්‍රය ගැන කතා කරද්දී minimum cost for producing various levels of output assuming an ideal input විවිධ අවස්ථාවන්හිදී විවිධ නිෂ්පාදනය කරනකොට various levels of output කියන්නේ විවිධ levels වල නැත්නම් විවිධ මට්ටම් වල මේ නිමැවුම නිෂ්පාදනය කරනකොට assuming an ideal input combination කියන්නේ ideal input combination කියලා කියන්නේ අපි usually අපි සාමාන්‍යයෙන් මේ ස්ථාවර මොනවාද factors of production නැත්නම් නිෂ්පාදන සාධක විවිධාකාර විදිහට මුහු කරලා විවිධාකාර විදිහට ශ්‍රමිකයන් ඒ වගේම මේ ප්‍රාග්ධනය හා ශ්‍රමය විවිධ ආයුරින් භාවිතා කරලා නිමැවුම් මට්ටම විවිධ නිමැවුම් මට්ටම් ලබා ගන්නවනේ. ඒ නිමැවුම් මට්ටම් ලබා ගැනීමේදී අවම පිරිවැයක් මේ මිනිමම් කොස්ට් එක අවම පිරිවැයක් දරන අවස්ථා තමයි මේ දිගු කාලීන පිරිවැය වක්‍රය තුලින් දැක්වෙන්නේ. එතකොට ඒක අපි බලමු මේ short run cost curves වලින් තමයි නැත්තම් කෙටි කාලීන පිරිවැය වක්‍ර ගොන්නේ. එතකොට ඒකයි එහෙම කියන්නේ විවිධ මට්ටම් වල විවිධ මේ නිෂ්පාදන මට්ටම් වලදී මේ නිෂ්පාදනය කරන අවස්ථාවවලදී පිරිවැය අවම වන නිෂ්පාදන මට්ටම ඒ හඳුනාගෙන ඒ තුලින් ඒ ආශ්‍රයෙන් තමයි මේ දිගු කාලීන පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ. ඒකයි මෙතන මේක එහෙම කියලා තියෙන්නේ. So any change in operating environment leads to a shift in long run cost curves කියලා කියනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේ මොකක් හරි ඒ නිෂ්පාදන මෙහෙයුම් මට්ටමේ තියෙන දැන් මොකක් හරිම පරිසරයේ සිදුවන මේ නිෂ්පාදන ක්‍රියාවලියේ මොකක් හරි වෙනසක් සිදු වෙනවා නම් ඒ වෙනස හේතුවෙන් මේ long run cost curve එක මේ shift වෙන්න පුළුවන්. නැත්නම් මේ දිගු කාලීන පිරිවැය වක්‍රය ඉදිරියට විතන් වෙන්න පුළුවන් කියලා තමයි එතන කියන්නේ. ඊට පස්සේ දිගු කාලීන පිරිවැය වක්‍ර නැත්නම් LRC
reveals the nature of economies and economies of scale and optimal plant sizes planning decisions. එතකොට ඒ වගේම අර කලින් කිව්වා වගේ මේ දිගු කාලීන පිරිවැය වක්‍ර හේතුවෙන් වක්‍ර වලින් නිරූපණය කරනවා ආර්ථික පිරිමැසුම් සහ ආර්ථික නොපිරිමැසුම්. ඒතර අපි බලමු දිගු කාලීන පිරිවැය ශ්‍රිතය නැත්නම් long run cost function කියන එක. ඒතර දිගු කාලීන පිරිවැය ශ්‍රිතයේදී අර කලින් කිව්වා වගේම තියෙනවා දිගු කාලීන පිරිවැය මුළු පිරිවැය වක්‍රය describe කරනවා කියලා. Minimum cost of producing each output level when the firm is free to vary all input levels. දැන් මේ අපි දන්නවනේ දිගු කාලේදී සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදන යෙදවුම් සියල්ලම මේ විචාල්‍යයි නැත්නම් වෙනස් වෙනවා කියලා. එතකොට ඒ වෙනස් වෙන සියලුම නිෂ්පාදන සාධක වෙනස් වීම තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් නිමැවුම නිෂ්පාදිතය ලබා ගන්න පුළුවන් නිෂ්පාදිත මට්ටම් ආශ්‍රයෙන්. එතකොට ඒ නිෂ්පාදිතය ලබා ගන්නකොට දරන්න වෙන අවම පිරිවැයන් තමයි දැරීමට සිදුවන අවම පිරිවැයන් තමයි මේ දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය තුලින් නියෝජනය වෙන්නේ. එතකොට one of the first decisions to be made by the owner or manager of a firm is to decide the scale of operation. Size එක firm එකේ size එක නැත්නම් පරිමාණය මහා පරිමාණ කුඩා ගොඩක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර තමයි ගොඩක් වෙලාවට මේ එහෙමයි කියලා මේ සුළු පරිමාණ ව්‍යාපාර මේවා භාවිතා නොකරනව නෙවෙයි. මේවා භාවිතා කරනවා. නමුත් අර කැපැසිටි එකත් එක්ක ඒ කියන්නේ දැන් පරිමාණය විශාල වෙනකොට තමයි මේ පිරිවැය අවම කරගෙන වාසි ලබා ගන්න පුළුවන් විවිධ ක්‍රමවේදයන් හොයන්නේ ආයතන විසින්. ඒ කියන්නේ මුලදීම හොයන්නේ නැහැනේ. මුලදීම ව්‍යාපාරේ පටන් ගන්නකොටම හොයන්නේ නැහැ. පිරිවැය අවම කරගන්න ක්‍රමවේදයන් මොනවාද කියලා. ටිකක් සර්වයිව් වෙන මුලින්ම සර්වයිව් වෙන්න ඕනේ මේ මාකට් එක ඇතුළේ මාකට් ෂෙයා එක පොඩ වැඩි කර ගන්න ඕනේ. එහෙම වැඩි කරගෙන යනකොට ස්කේල් එක වැඩි වෙනකොට තමයි මේ පිරිවැය අවම කර ගැනීමේ විවිධ ක්‍රම වේදයන් මේ ගන්න මේ පෙළඹෙන්නේ. එතකොට එතන කියන්නේ ඒකයි one of the first decision to be made by the owner of the firm is to decide the scale of the operation. මුලින්ම firm එකේ size එක තීරණය කරලා ඉන්න ඕනේ owner හරි firm එකේ manager හරි තීරණය කරන්න ඕනි. ඊට පස්සේ තමයි මේ cost decisions production decisions වලට එළඹෙන්නේ. එතකොට ඒ තුලින් ඒ කියන්නේ දිගු කාලයේදී ගොඩක්ම බලපාන්නේ මේ ෆර්ම් එකේ සයිස් එක නැත්තම් ස්කේල් ඔෆ් ඔපරේෂන් කියන එක. නැත්තම් මේ එතන මේ මහා පරිමාණ කියන ව්‍යාපාරේ පරිමාණය කියන එක තමයි ගොඩක්ම වැදගත් තීරණය වෙන්නේ මේ ව්‍යාපාරයක නැත්තම් මේ ආයතනයක හිමිකරු විසින් ගත යුතු ප්‍රධානම තීරණය වෙන්නේ. එතකොට ඒ අනුව මේ දිගු කාලීන පිරිවැය වක්‍රය මෙහෙම අපිට ගන්න පුළුවන්. දැන් මෙතන මාට පේනවා ඇති මේ preferable plant size and the long run average cost curve. එතකොට මෙතන average cost එක මුලින් මෙතන මෙහෙම එන average cost එක මේ SAC මේ තියෙන short run කෙටි කාලීන මේ සාමාන්‍ය පිරිවැය මේ වක්‍රය 1 2 එහෙම කියලා තියෙනවා. මෙහිම ඇඳලා එතකොට මෙතනදී තියෙනවා ඒ වගේ දැන් මෙහෙම තමයි මේ කෙටි කාලයේදී හැසිරෙන්නේ මේ පිරිවැය වක්‍ර. කෙටි කාලයේ සාමාන්‍ය පිරිවැය වක්‍ර. සාමාන්‍ය පිරිවැය ගැන අපි දන්නවා. එතකොට ඒ වගේ පිරිවැය වක්‍ර මේ තියෙන්නේ මුල් අවස්ථාව. එතකොට ඒ වගේ පිරිවැය වක්‍ර ගොඩක එකතුවකින් තමයි දිගු කාලීන පිරිවැය වක්‍රය ගොඩනැගිලා තියෙන්නේ. SA1, SA2, SA3 මේ වගේ පිරිවැය වක්‍ර ගොඩක්
ඒ කියන්නේ දිගු කාලය කියන්නේ කෙටි කාලයේදී පිරිවැය මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර මේ ටයිම් පීරියඩ් එකත් එක්ක මේ නැත්තම් කාල සීමාවත් එක්ක ගොඩාක් හිම එකතු වෙලා ඒකයි අර මං කිව්වේ මිනිමම් කොස්ට් කියලා. දැන් මේක මේ කොළ පාට පේනවනේ මේ කොළ පාට වක්‍රය පේන්නේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය. ඒතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඇඳලා තියෙන්නේ මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රවල කනෙක්ට් කරලා. ඒක පැහැදිලිද? මේ අවම ලක්ෂයන් වලින් තමයි මේ ඒව ටික කනෙක්ට් කරලා මේ පොයින්ට්ස් ටික කනෙක්ට් කරලා තමයි දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඇඳලා තියෙන්නේ. එතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ තියෙනවා අවම ලක්ෂයක්. මේ තියෙන අවම පිරිවැයන්. ඒ කියන්නේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයන් වල අවම ලක්ෂයන් ටික එකතු කරලා අපි පොයින්ට්ස් මෙහෙම ඇන්දොතින් ඒ පොයින්ට්ස් ලකුණු කරොතින් ඒ පොයින්ට්ස් ටික කනෙක්ට් කරලා තමයි මේ කොළ පාටට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ගොඩනගලා තියෙන්නේ. මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂයක් තියෙනවා. ඒ අවම ලක්ෂයෙන් වම් පැත්ත නියෝජනය කරන්නේ economies of scales. ඒ කියන්නේ මේ දිගු කාලීන පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි එක්තරා සීමාවකින් පස්සේ ක්‍රමක්‍රමයෙන් පිරිවැය වැඩි වෙනවා. ඒ පිරිවැය වැඩි වෙන්නේ මෙන්න මෙතන පොයින්ට් එක. මේක තමයි පොයින්ට් එක. අවම වෙලා මේ අවම ලක්ෂය. මේ මම කර්සර් එක තියන්නේ මේ අවම ලක්ෂය. ඒතර ඒ අවම ලක්ෂය වම් පැත්තේ economies of scale මෙන්න මේ කොටස economies of scale පිරිවැය අවම වන කොටස. ඊට පස්සේ පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙන කොටස diseconomies of scale කියලා අපිට බෙදන්න පුළුවන්. මේ තියෙන ආර්ථික පිරිමැසුම් ලබන අවස්ථාව. දකුණු පැත්තේ තියෙන්නේ ආර්ථික නොපිරිමැසුම් ලබන අවස්ථාව. Locus of points representing the minimum unit cost of producing any given rate. කෙටි කාලීන පිරිවැය වක්‍රවල ෆික්ස් කොස්ට් එක තියෙනවා. එතකොට කෙටි කාලීන පිරිවැය වක්‍රවල ෆික්ස් කොස්ට් එක තියෙනවා. ඔව්. කෙටි කාලීන මේ පිරිවැය වක්‍ර වල ෆික්ස් කොස්ට් එක අඩංගුයි. එතකොට දැන් මෙතන දිගු කාලයේදී ඒ ෆික්ස් කොස්ට් එකත් වේරියබල් කොස්ට් එකක් බවට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ අපිට අර ෆර්ම් එකක කෙටි කාලය දිගු කාලය මේ කෙටි කාලේ සම්පූර්ණයෙන්ම අමතක කරලා දිගු කාලයට එන්න බෑ. එතකොට කෙටි කාලීන වක්‍ර වල මේ දැන් යුනිට් කොස්ට් එක තමයි මෙතන මේ ෂෝට් රන් ඇවරේජ් කොස්ට් කියලා කියන්නේ. එතකොට ඒ තුලින් එහෙම තමයි මේ වගේ යූ හැඩයකට මේ වක්‍රය ඇවිල්ලා තියෙන්නේ. මේක ඇතුලේ ෆික්ස් කොස්ට් එකේ යුනිට් ඒ කොස්ට් එකක් තියෙනවා. නමුත් කෙටි කාලයේ මේ මෙතන වැඩිපුරම බලපාලා තියෙන්නේ මේ කෙටි කාලීනව මේ විචල්්‍ය පිරිවැය තමයි ගොඩක්ම බලපාලා තියෙනවා. ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ වගේ වක්‍ර ගොඩක් එකතු කරලා කෙටි කාලීනව ගොඩක් එකතු කරාම මේ විචල්්‍ය පිරිවැයෙන් ඇති වෙලා තියෙන බලපෑම වැඩි අර ෆික්ස් කොස්ට් එකට වඩා. ඒතර ෆික්ස් කොස්ට් එකත් හැබැයි අයිති වෙන්න ඕනේ. දිගු කාලීන පිරිවැය ගොඩනගනකොට අනිවාර්යෙන් ෆික්ස් කොස්ට් එකත් ඇතුළත් විය යුතුමයි. මොකද අපිට ෆර්ම් එකක අපිට නැත්නම් ආයතනයක අපිට කෙටි කාලය අමතක කරලා එකපාරට දිගු කාලයට එන්න බෑ. එතකොට දැන් ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ දිගු කාලයට එන්නේ කොහොමද කියලා. අපිට එහෙම ෆික්ස් කොස්ට් එක අමතක කරන්න බැරි. ෆික්ස් කොස්ට් එකේ ඒ දරපු කොටස ඒක කෙටි කාලයේදී ස්ථාවරයිනේ. ඒතර ස්ථාවර වුණාම එන්න අර අපි කතා කරේ මේ එන්නම ඇවරේජ් ෆික්ස් කොස්ට් එක අඩු වෙනවා කියලා. එතකොට කාලයක් තිස්සේ ඒ කියන්නේ ඒක අඩු වෙලා ගිහිල්ලා ඒ අර විචල්්‍ය පිරිවැයෙන් යොදන බලපෑම මේ සාමාන්‍ය මුළු පිරිවැයට විචල්්‍ය පිරිවැයෙන් යොදන බලපෑම වැඩි වෙනවා. ඒතකොට එන්නම දිගු කාලයට එනකොට විචල්්‍ය පිරිවැය බවට ඒක නිකම්ම පත් වෙනවා. අර ෆික්ස් කොස්ට් එකේ බලපෑම මේ ව්‍යාපාරයේ මේ එක්ස්පෑන්ඩ් වෙන්න ප්‍රසාරණය වෙන්න මේ ක්‍රමක්‍රමයෙන් අර ඒකක ස්ථාවර පිරිවැය හීන වෙලා යනවා. ඒ හීන වෙලා යනකොට දිගු කාලයට එනකොට අර සියලු පිරිවැය විචල්්‍ය පිරිවැය වීම මත මේ දිගු කාලීන මෙහෙම දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය නිර්මාණය වෙනවා. එතකොට
ඒක තමයි මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආයතනයක් කෙටි කාලයේදී මේ යුනිට් කොස්ට් එක අඩු කරගෙන ඔව් යුනිට් කොස්ට් එක කෙටි කාලයේදී අඩු කරගෙන එනවා. එතන අවම ලක්ෂයට එනවා. ඒ අවම ලක්ෂයට ආවම ඊට පස්සේ ආයිමත් ඒ කියන්නේ එහෙම මේ අවම ලක්ෂය කියන්නේ අවම පිරිවැය කරා ළඟා වෙනවනේ. ඒ අවම පිරිවැය කරා ළඟා වෙනකොට ඒ අවම පිරිවැයන් ටික තමයි අපි කැච් කරගන්නේ. අවම පිරිවැයන් ටික තමයි අපි මෙතනින් අල්ලගෙන තියෙන්නේ. එතකොට මෙතන දැන් මේ SAC1 කියලා තියෙන පොයින්ට් එක බලන්නකෝ. මේ පොයින්ට් එක ගත්තා. ඊළඟට SAC2 කියන පොයින්ට් එක ගත්තා. එතකොට SAC3 කියන පොයින්ට් එක ගත්තා. ඒ පොයින්ට්ස් ටික අල්ලලා තමයි කනෙක්ට් කරන්නේ. පොයින්ට්ස් ටික කනෙක්ට් කරලා තමයි කර්ව් එක අපි අඳින්නේ ලොන්ග් රන් කර්ව් එක අඳින්නේ. එතකොට නිකම්ම එතකොට අර මේ කෙටි කාලීන ස්ථාවර පිරිවැයෙන් කෙටි කාලයේදී තියෙන ස්ථාවර පිරිවැය මේ එන බලපෑම හැමින් අඩු වෙගෙන පිරිවැය අවම වෙලා එන තත්වයේදී පිරිවැය අවම වෙන ලක්ෂ්‍යය තමයි අපි දිගු කාලයේදී සැලකිල්ලට ගන්න. එතකොට පැහැදිලිද ඒක? මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. පැහැදිලිද එතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ මොන පදනමකින්ද කියලා? ඩිස්ඉකොනොමීස් ඔෆ් ස්කේල් ඇති වෙන්න පුළුවන් නැත්නම් ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන් ආයතනයේ අභ්‍යන්තරයේදී තියෙන ඒ කියන්නේ සම්පත් හිඟතාවය නිසා ඇති වෙන්න පුළුවන් රැකියා ආතතිය ශ්‍රමිකයන් තුල ඇති වෙන්න පුළුවන් රැකියා ආතතිය නිසා ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන්. ඒතර රැකියා ආතතිය නිසා මේ මොකද්ද? පිරිවැටුම අපි කියනවා සේවකයන් මේ ආයතනය හැරදාලා යන්න පුළුවන් නේ අස් වෙන්න පුළුවන්. ඒතර අලුතෙන් සේවකයන් බඳවා ගැනීමේදී පිරිවැය වැඩි වෙනවා. ඇයි යාළුවා ට්‍රේනින් කොස්ට් එක දෙන්න ඕනේ එයාලගේ මේ ඒ කියන්නේ ඉන්ටර්විව් ඒ වගේ දේවල් නිසා අතිරේක පිරිවැයන් දරන්න වෙනවා. එතකොට ට්‍රේන් කරන්න වෙනවා. එහෙම එතකොට තවත් කරුණක් වෙන්න පුළුවන් මේ කෝඩිනේෂන් ප්‍රොබ්ලම්ස් ඒ කමියුනිකේෂන් ප්‍රොබ්ලම්ස් ඒ කියන්නේ ඇතුලේ මැනේජ්මන්ට් එකේ තියෙන ඝට්ටනයන් ඒ වගේ විවිධ ඒ කියන්නේ මේ සංනිවේදන දුර්වලතා අපර් මැනේජ්මන්ට් එක කියන දේ ලෝ මැනේජ්මන්ට් එක අහන්නේ හරියට බලතල බෙදිලා නැහැ. අනේ ඒ වගේ කරුණු කාරණා නිසා පිරිවැය වැඩි වෙන්න පුළුවන්. ඒ ආයතනය තුළ පිරිවැය වැඩි වෙන්න පුළුවන්. දිගු කාලීනව ඒක බලපාන තුළ අය පිරිවැය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම තුළ ව්‍යාපාරේ පාඩු ලබනවා. එහෙම තමයි ඩිස්ඉකොනොමීස් ඔෆ් ස්කේල්ස් ඇති වෙන්නේ. ඉකොනොමීස් ඔෆ් ස්කේල්ස් කියලා කියන්නේ අපිට විශේෂීකරණය තුලින් ලබා ගන්න පුළුවන් වාසි. එතකොට මේ තව කියන්න පුළුවන් මේ ඒ කියන්නේ මේ ලොකු සාමාන්‍ය ලොකු මහා පරිමාණ ව්‍යාපාර වලට ගන්න අමුද්‍රව්‍ය ගන්නකොට මේ විශාල ප්‍රමාණයේ මොනවාද වට්ටම් දීමනා ඒ වගේ දේවල් ලැබෙනවා. ඒ වගේ දේවල් තුලින් මේ ආර්ථික පිරිමැසුම් ළඟා කරගන්න පුළුවන්. long run average cost curve එකේ minimum point එක කියලා කියන්නේ ඒක අපිට තීරණය කරන්න පුළුවන් මේ ඒක ෂෙඩියුල් එකක් එහෙම වගේ දුන්නත් තීරණය කරන්න පුළුවන් නැත්නම් අපිට මේක තීරණය කරන්න පුළුවන් කෙලින්ම මේ වක්‍රයේ තියෙන මේ වක්‍රයේ අවම ලක්ෂ්‍ය මේ ඒක තමයි අරන් තියෙන්නේ මේ Q1 මේ තියෙන්නේ මේ වක්‍රයේ අවම ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ Q1 කියලා මේ කොටස. එතකොට මේ වක්‍රයේ අවම ලක්ෂ්‍ය මෙතන මේ C3 Q2 කියලා තියෙන මේ පොයින්ට් එක. ඒ වගේ මේ වක්‍රය දැන් මෙහෙම ඇඳාම දැන් මේ මම ගත්තොත් white board එක මම ගන්නම්. දැන් මේ වගේ වක්‍රය ඇඳොත් මේ තියෙන අවම ලක්ෂ්‍ය තමයි මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැයේ අවම ලක්ෂ්‍ය වෙන්නේ. මේ U හැඩයේ නින අවම ලක්ෂ්‍ය. පැහැදිලිද ඒක?
මොන පදනමකින්ද අඳින්නේ? අපි ඒක ගිය සතියේ මේ අඟහරුවාද කතා කළා මොන පදනමකින්ද අඳින්නේ කියන එක. ඒක ෂෝට් රන් කොස්ට් කර්ව්ස් වල තියෙන්නේ. ඒ කියන්නේ ෂෝට් රන් කොස්ට් කර්ව්ස් වල අපි සාමාන්‍ය මුළු පිරිවැය ගැන කතා කරා. සාමාන්‍ය මුළු පිරිවැය අපිට ගණනය කරන්න පුළුවන් වෙන්නේ මුළු පිරිවැය බෙදීම ප්‍රමාණය. ඒකක ප්‍රමාණයෙන්. එහෙම තමයි අපි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍ර අඳින්නේ. ඒක අපි ගිය සතියේ නෙමෙයි අඟහරුවාද කතා කරා. අඟහරුවාදා රෙකෝඩින් එක එහෙම වුණා තින් බලන්න මේ අනේ කිහිපයක් අඳින්නේ ටයිම් පීරියඩ් එකත් එක්කනේ. දැන් මේ තියෙන්නේ මේ output per time period. ඒ කියන්නේ කාලය ගත වෙන එකම මේ සාමාන්‍ය මුළු පිරිවැයක මේ රැඳෙන්නේ නැහැනේ මේ ආයතනයක්. කාලයත් එක්ක මේ මුහුණ දෙන විවිධාකාරයේ වක්‍ර මේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍ර. ඒ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍ර එහෙම එකතු වෙලා තමයි එතකොට දිගු කාලයේ මුළු පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ. ඉතින් output per time ඉන්නේ නිසා. Excuse me madam. කියන්නේ. මිස් මේ දැන් කෙටි කාලීන පිරිවැය වක්‍රවල අවම ලක්ෂණ නෙවෙයි නේද ටැන්ජන් වෙන්නේ? කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය. ඔව්. අවම ලක්ෂණ නෙවෙයි නේද ටැන්ජන් වෙන්නේ? දැන් ඉකොනොමික් ස්කේල් තියෙනකොට මේ දකුණු පැත්තෙන් තමයි ටැන්ජන් වෙන්නේ. ඩිස්ඉකොනොමික් ස්කේල් තියෙනකොට මේ ඔව් ඒක අර පිරිවැය වැඩි වෙනවනේ. ඒ කියන්නේ ඒ පිරිවැය වැඩි වෙන නිසා තමයි ඔව් මිනිමම් පොයින්ට් එක කියලා ගන්න බෑ නේද කෙටි කාලින වක්‍රවල. දැන් මේ ඒක අර වක්‍රය හැදි ඔව් කියන දකුණට බරවයි වමට බරවයි පොඩ්ඩක් වෙනස් වෙනව නේද? ඒක ඔව් මෙතන මේ රූප සටහන අනුව නම් ඒක එහෙම පේනවා ඇති. ඒ කියන්නේ අර ඇඳලා තියෙන විදිය අනුව මෙතන විශේෂයෙන් කියලා තියෙනවා මේ locus of points representing the minimum unit cost of producing any given rate of output given current technology and resource prices. අර theory එකේ හැටියට කොහොමත් අනිවාර්යෙන්ම minimum cost එක කියන්නේ ඒ ඕක මේ වෙන tangent වෙන්නේ මේ කියන්නේ මෙතන දකුණු පැත්තට වෙනකොට එහෙම tangent වෙන්නේ අර එන්නම පිරිවැය වැඩි වෙලා ඒ වැඩි වෙන පිරිවැයේ අවම ලක්ෂය ගන්නකොට පැහැදිලිද? දැන් මේ කාලාන්තරයක් යනකොට කාලයක් තිස්සේ යනකොට මෙහෙම දැන් මෙතන මෙහෙම අවම ලක්ෂය මෙතන මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන අවම ලක්ෂය මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා ඊට පස්සේ කාලය අර ඉකොනොමිස් ඔෆ් ස්කේල් තත්ත්වයේ මේ අවසාන ලක්ෂය නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ එන්නම පිරිවැය ඩිස්ඉකොනොමිස් ඔෆ් ස්කේල් තත්ත්වයේදී සාමාන්‍ය මුළු පිරිවැය එන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙන තත්ත්වයේ වැඩි වෙන පිරිවැයේ තිත් අවම ලක්ෂය මොකක්ද කියලා බලලා එහෙම තමයි අපි ලකුණු කරගෙන මේ සාමාන්‍ය මුළු පිරිවැය දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය මේ අඳින්න ගන්න. මේක දැන් ප්‍රායෝගිකව ගත්තොත් ඉතින් දැන් මේ වක්‍රය මේ විදියට අපි ගොඩ නැගුවාට දැන් ඕක අපි අර හරි විදියට මේ කියන්නේ තියරිටිකලි ඒ විදියට තමයි අපි ගොඩනගාගෙන එන්නේ. නමුත් මේ ප්‍රායෝගිකව දැන් අපි ඕක ඇප්ලයි කරනකොට ෆර්ම් එකකට ඒක පොඩ්ඩක් ඉතින් අර මේ ප්‍රායෝගික තත්ත්ව එක්ක වෙනස් වෙන්න පුළුවන් මේ පුළුවන්කමක් තියෙනවා. පැහැදිලිද ඒක ප්‍රශ්නේ අහුව කෙනාට පැහැදිලිද? හරි මිස් හරි thank you. එතකොට කොහොමත් මෙතන දැන් මේ කියලා තියෙන විදිහට locus of points representing the minimum unit cost of producing ඒක අර theory එකේ තියෙන විදිහට තියෙන්නේ minimum cost එක තමයි අපි ගන්නෙ කියන එක given current technology and resource prices. එතන technology එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ resource prices වෙනස් වෙන්නෙත් නැහැ. මේ නිෂ්පාදන සාධකවල මිල ගණන් වෙනස් වෙන්නෙත් නැහැ කියලා අපි උපකල්පන
යොදාගෙන තමයි අපි මේ අවම මේ පිරිවැය ඒ කියන්නේ යුනිට් කොස්ට් එක නැත්නම් සාමාන්‍ය මුළු පිරිවැය අවම වන ලක්ෂයන් ටික එකතු කරගෙන මේ මෙතන මේ කියලා තියෙනවා ඔව් මිඩල් පොයින්ට් එක කියන්නේ මේ දැන් සමහර වක්‍රවල මෙතන අර සමහර වෙලාවට ඉකොනොමීස් ඔෆ් ස්කේල් ඊට පස්සේ මේක නා ෆ්ලැට් වෙනවා වගේ වෙන වෙලාවල තියෙන ස්කේල් කියන්නේ ඒ ෆ්ලැට් වෙලා තිබිලා ඊට පස්සේ ඉන්ක්‍රීස් වෙනවා නම් කර්ව් එක එතකොට ඩිස්ඉකොනොමීස් ඔෆ් ස්කේල් මේ ඉකොනොමීස් ඔෆ් ස්කේල් ඊට පස්සේ දැන් මෙතන ඒක අර ෆ්ලැට් වෙච්ච අවස්ථාව ඒක පෙන්නලා නැහැ නැත්තම් අපිට මෙන්න මේ හරියේ අපි දැන් මේ හරියෙන් වගේ මේ SA3 කියන තැන ඉඳන් වගේ economics of scale ඊට පස්සේ SA3 ඉඳන් SA5 වගේ අවස්ථාව අපි හිතුවොත් constant return to scale නැත්නම් constant economies of scale ඊට පස්සේ ඒ මොකද මෙහෙම දෙයක් තියෙනවා constant economies of scale කියන ප්‍රායෝගික නැහැ ඒක මේ practical concept එකක් නෙවෙයි ඒක නම් theory විදියට තියෙන concept එකක් විතර constant කියන තත්ත්වය ගොඩක් වෙලාවට ඒ නිසා ගොඩක් ප්‍රායෝගිකව අපිට දක්නට ලැබෙන්නේ economies of scale and diseconomies of scale මෙතන ගන්න පුළුවන් මේ middle point එක තමයි constant කියලා නමුත් ගොඩක් වෙලාවට constant තත්ත්වයේ තියෙන්නේ නැහැ මේ ඒ කියන්නේ අර විවිධ පාරිසරික සාධක ඒ දේවල් මත මේ ස්ථාවර මට්ටමක ආර්ථික පිරිමැසුම් පවතින්නේ නැහැ. න්‍යායාත්මකව නැත්නම් තියරිටිකලි අපිට මේ මිඩල් පොයින්ට් එක කොන්ස්ටන්ට් කියලා කියන්න පුළුවන්. හරි පැහැදිලිද මේ දිගුකාලීන මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර සම්බන්ධව පැහැදිලිද? හරි මම ඊළඟ කොටසට යනවා ඊළඟ ස්ලයිඩ් එකට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකට අහන්න. ඒකට මේ තියෙන්නේ ඒ විදිහට ගත්ත කර්ව් එක long run average cost. ඒතර long run average cost is a graph that shows the different scales on which a firm can choose to operate in the long run. Long run average cost is often assumed to be U-shaped. ඒක අපි කලින් අර ඒක කොයි විදිහට ඩිරයිව් කළේ කියන එකත් එක්ක අපිට අදහසක් ගන්න පුළුවන්. මේක U-shape එකේ කර්ව් එකක්. මේ දිගු කාලීනව මේ දිගු කාලීන පිරිවැයක් සාමාන්‍ය පිරිවැය වක්‍රය මේකේ different scales කියලා කියන්නේ අර විවිධ අවස්ථා දැන් economies of scale diseconomies of scale න්‍යායාත්මකව ගත්තොත් නැත්නම් theoretically ගත්තොත් constant economies of scale වගේ විවිධ scales නැත්නම් විවිධ පිරිමැසුම් තත්ත්ව නිරූපණය කරන වක්‍රය. මේ තියෙන්නේ ඒතකොට economies of scale කියන එක economies of scale කියන්නේ long run average cost එක decline වෙනවා. ඒ කියන්නේ output එක නැත්නම් නිමැවුම වැඩි වෙන්න long run average cost එක decline වෙනවා නම් එතකොට economies of scale නැත්නම් ආර්ථික පිරිමැසුම් ඇති වෙනවා කියනවා. මම උදාහරණ විදියට කිව්වොත් අර මම කලින් කිව්වා වගේ සම්පත්වල තියෙන මේ තාවය කියලා කියනවා නොබෙදිය හැකි බව. ඒ කියන්නේ දැන් ෆොටෝකොපි මැෂින් එකක් වගේ මහා පරිමාණ මැෂින්ස් එහෙම මොනවාද යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනකොට යුනිට් කොස්ට් එක අඩු වෙනවනේ එන්නම. ඒ වගේම ඒ මැෂින් එක සුළු පරිමාණ ව්‍යාපාරයකට හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කොස්ට් එක වැඩි. ඒක ඒ ප්‍රාග්ධනයට දරන කොස්ට් එක වැඩි වෙනවා. ඒගොල්ලෝ සුළු පරිමාණ ව්‍යාපාරයක් ඒ වගේ මැෂින් එකක් ගත්තොත්. එතකොට යාලා බලාපොරොත්තු වෙන කැපැසිටි එකට වඩා වැඩි ඒ මැෂින් එක. ඒ උනාට මහා පරිමාණ ව්‍යාපාරයකට වාසි ගන්න පුළුවන්. ආර්ථික පිරිමැසුම් ගන්න පුළුවන්. අර වගේ ලොකු මැෂින් ඒ වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනකොට
ඒ තුලින් මේ දිගු කාලීන මේ සාමාන්‍ය පිරිවැය අවම කරගන්න, ඒ කියන්නේ යුනිට් කොස්ට් එක අවම කරගන්න පුළුවන්. සහ විශාල වශයෙන් ලාභ ලබන්න පුළුවන්. ඒකට ඒ වගේම විශේෂීකරණය. දැන් විශේෂීකරණය වගේ දේවල් කියලා ගත්තොත් ශ්‍රමිකයන් සතු විශේෂීකරණය ඊටාම ඉහළ මේ මට්ටමේ දක්ෂතා සහිත කුසලතා සහිත ශ්‍රමිකයන්ව බඳවා ගැනීම සහ යම් කාර්යයක් සම්බන්ධයෙන් ශ්‍රමිකයන් විශේෂීකරණය වීමෙන් එයාගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මේ නිශ්චිත කාලයකදී නිෂ්පාදනය කරන්න පුළුවන් නිමැවුම් මට්ටම වැඩි වෙනවා. සහ ඇකියුරසි එක නිර්වදිතතාවය වැඩි වෙනවා, ගුණාත්මක භාවය වැඩි. ඒ වගේ තත්වයන් මත ආර්ථික පිරිමැසුම් ළඟා කරගන්න පුළුවන්. මම ওই හේතු කීපයක් කිව්වේ. මෙතන මේ හේතු කියලා නෑ, ඔළුවේ තියාගන්න ඒවත්. එතකොට උත්තරයක් ලියනකොට ඒවත් ඔයගලන්ට අතුලත් කරන්න පුළුවන්. තර මේ තියෙන economies of scale cost related concept. මම අර කිව්ව cost related concept කියලා මේකම තමයි අර return to scale එකේ අපි increasing returns කියලා ගත්තේ. මේක cost එකට තමයි අදාළ වෙන්නේ මේ ආර්ථික පිරිමැසුම economies of scale කියන එක. When a company is experiencing economies of scale, its LRAC long run average cost declines as output is increasing. diseconomies of scale කියන්නේ මේකේ opposite එක නැත්නම් විරුද්ධ එක. එතකොට ඒක එහෙම වෙන්නේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වැඩි වෙනවා මේ නිමැවුම වැඩි වෙනකොට. Compare with return to scale which is production. මං කිව්වේ return to scale එක compare කරන්න කියලා. මෙතන සර් දාලා තියෙනවා return to scale එක compare කරද්දී economies of scale කියලා කියන්නේ increasing returns කියන concept එකම තමයි. එතකොට diseconomies of scale කියලා කියන්නේ decreasing returns කියන්නේ. දෙපැත්තයි කියන එක තමයි මම කිව්වේ. මේ cost එකයි production එකයි. production maximize කරන එකයි cost minimize කරන එකයි දෙකම එකම කාසිය දෙපැත්ත. එතකොට මේ returns කියන concept, return to scale කියන concept එකයි economies of scale මේ cost related concept එකයි දෙකත් ඒ වගේම තමයි. ඒතර පැහැදිලිද මේ economies of scale ඒ concepts ටිකම පැහැදිලිද? මොනවාද ගැටලු තියෙනවද ඒ සම්බන්ධව? හරි. මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. එතකොට මේ තියෙන්නේ තවදුරටත් ඒක පැහැදිලි කරලා තියෙනවා long run cost function displaying diseconomies of scale. එතකොට මේ මෙතන පෙන්නලා තියෙනවා economies of scale කියලා කිව්වම මෙතන මේ MC increasing marginal cost එක අර අතිරේකව ධාරණ වෙන පිරිවැය වැඩි වෙනවා. ඒ තුලින් diseconomies of scale කියන්නේ ආර්ථික නොපිරිමැසුම් හට ගන්නවා කියන එක තවදුරටත් විස්තර කරලා තියෙනවා මෙතනදී. හරි මෙන්න මෙතනදී බලන්නකෝ මෙතනදී මේ තියෙන no economies of diseconomies of scale අර කලින් අහුවේ අර එක පොයින්ට් එකක් නේද පෙන්වන්නේ කියලා. මම එතකොට කිව්වනේ flat අවස්ථාවක් මේ තියෙන දැන් මේක ඇත්තටම කියනවා නම් long run average cost කියන curve එක මේ U shape එකට ඇතුලේ බේසමක් වගේ කියලා අපි A level වලදී එහෙම ඉගෙන ගන්නේ. මේක නිකන් බේසමක් වගේ කියලා. ඒ කියන්නේ theoretically මෙන්න මෙහෙමයි ඔය curve එක එන්නේ. මේ වගේ U shape එකක් මාත් නෙවෙයි එන්නේ මෙතන දැන් කියලා තිබුණාට ඒක අර එහෙම කියනවා කියන එකට හේතුව වෙන්නේ constant economies of scale කියන එක practical නොවන නිසා සාමාන්‍යයෙන් අපි මේ ඉගෙන ගන්න මේ curve එක මෙන්න මේ විදියට තමයි අපි අඳින්නේ. ඕගොල්ලෝ මේක A level වලට කරලා නැතුවද? මොකද A level වලට කරලා තියෙනවද දන්නේ නැහැ. මේ මොකද A level අපේ කාලේ මේක තිබුණා. long run average cost කියන එක තිබුණා. දැන් A level වලට අපි ලොකුවට ඒක උගන්වන්නේ නැහැ, බර කරලා උගන්වන්නේ නැහැ. මේ කොහොම වුණත් මේ විදිහට තමයි ඔය curve එක එන්නේ. අර සර් දීලා තියෙන එකේ ඒ විදිහට අඳින්න කමක් නැහැ. ඒ කියන්නේ ඒක සර් මේ ඇහුවොත් ඉතින් ඒ විදිහට අඳින්න මේ නිකම් මතක තියාගන්න ඕනේ දැන්. හැබැයි මෙතන විස්තර කරලා තියෙනවා සර්. ඊට පස්සේ වෙනමම ස්ලයිඩ් එකක් අරන් විස්තර කරලා තියෙනවා constant තත්ත්වය.
මේ තියෙන constant තත්ත්වය මේ තියෙන increasing ඒ කියන්නේ මේ increasing return නෙමෙයි මේ economies of scale මේ තියෙන diseconomies of scale එහෙම බෙස්ට්ම පොයින්ට් එක මොකක්ද කියලා කියන්න බෑ ගොඩක් economies of scale range එකේ ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේක කියන්නේ මේ දේ කියන්නේ සාමාන්‍යයෙන් මේ long run average cost එකේ දැන් අපිට කියන්න බෑනේ සදාකාලිකවම ලාභ ලබනවා කියලා ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර පාඩු ලබන්න පුළුවන් diseconomy scale පැත්තට යන්න පුළුවන්. බෙස්ට්ම පොයින්ට් එක කියලා එක පොයින්ට් එකක් කියන්න බෑ. economies of scale range එකේ මේ ඉන්න පුළුවන් නම් මේ ආයතනයකට දිගු කාලයේදී ඒක හොඳ තත්වයක්. පුළුවන් තරම් පිරිවැය අවම කරගෙන මේ එතකොට අර ලාභ උපරිම කරගන්න පුළුවන් diseconomies තත්වයට යන්නේ නැතිව පොයින්ට් එකකටත් වඩා රේන්ජ් එකක් තමයි අපිට කියන්න පුළුවන්. envelope curve කියන එක මොන මේ කොටසද ඒ කියන්නේ cost curves වලද ඔය අහන එක තියෙන්නේ envelope curve කියන එක. envelope curve ද මොන කොටසද තියෙන්නේ? ඒ කියන්නේ ඔයාලට මොන කොටසද ඔය මේ cost සම්බන්ධවද? මේකටද කියලා දහන්නේ. මට එහෙම අයිඩියා එකක් නම් නැහැ. envelope curve කියන්නේත් මේකටද කියලා මම මේ කර්ව් එක මේ ගැන ඒ කියන්නේ ඒ කර්ව් එක ගැන මම මේ දන්නේ නැහැ. දැන් මම මේ ගැහුව මේව කළාමත් සර්ච් කළා නිකන් මම බලන්නේ එහෙම කර්ව් එකක් ආවෙත් නැහැ. ඒකයි මම මේ බැලුවේ මේ මොකක් හරි වෙන නමකින් මම දන්නවද දන්නේ නැහැ නිසා. මොකක් හරි රෙෆරන්ස් එකක්ද ඔයා බැලුවේ? එහෙම රෙෆරන්ස් එකක් තියෙනවා නම් එතකොට මේ එහෙම කිව්වොත් මට බලලා කියන්න පුළුවන් මේකමද කියලා ඒ කර්ව් එකත්. අපි මේකට වෙන නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. මම දැනුවත්ව එහෙම නම් වෙන නම් දන්නේ නැහැ. මම නොදන්න දේවලුත් තියෙනවනේ. මේ එහෙම එකක් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම රිලේටඩ් මොනවා හරි තියෙනවා නම් එතකොට දැනුම බෙදා ගන්නත් එක්ක ඒක හොඳයි. මොකක් හරි මොකක් හරි කියවපු තැනින් හරි ඒ රෙෆරන්ස් එකක් තියෙනවා නම් ෂෙයා කරන්න. එතකොට බලලා අපි ඒකමද කියලා මේ සාකච්ඡා කරලා බලමු. මේ කර්ව් එකමද ඔයා ඔය කියන කර්ව් එකමද මේ අපි කතා කරන්නේ කියලා අපි බලමු. හරි. එතකොට මෙතන දැන් මම මේක ඇන්දේ මේ මෙතන සර්ගේ ස්ලයිඩ් එකක් තියෙනවා. මේ economies of scale මේ long run average cost curve එකේ මේ constant area එක. එතකොට no economies or diseconomies of scale. ඊළඟට if multi plant is more efficient than single plant ඒ කියන්නේ අර group of companies වගේ කියලා තමයි මේ කියන්නේ. දැන් එක කම්පැනි එකක් ඒගොල්ලන්ට කන්ස්ට්‍රක්ෂන් උත් කරනවා, ඒගොල්ලෝ රීටේල් උත් කරනවා, යාලා මේ තව ගාමන්ස් උත් කරනවා, තව අපාර්ට්මන්ට්ස් ඒ වගේ ගොඩාක් දේවල් කරනවා නේද? මල්ටි ප්ලාන්ට් එකක්නේ. එතකොට එයාලට කොස්ට් එක අවම කරගන්න පුළුවන් මේ දිගු කාලයේදී. ඒ තුලින් යාලා economies of scales වලට නැත්නම් ආර්ථික පිරිමැසුම් වලට යනවා. මේ තියෙන්නේ coordinating costs overcome multi plant economies. එතකොට මේ coordinating costs අර එකම නිෂ්පාදිතයක විතරක් රැඳිලා ඉන්නේ නැතුව ඩයිවර්සිෆයි කරනකොට group of companies වගේ වුණාම එතකොට මේ වගේ
cost එක අවම කරගන්න පුළුවන් සහ U shape curve එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිරිවැය අඩු වැඩි වෙන මට්ටමක්. හැබැයි අර economies of scale කියන මට්ටමේ රැඳිලා ඉන්න වැඩි අවස්ථාවක් තියෙනවා. ඒ වගේ multi plant economies ඒ multi plant කියන තත්ත්වය මෙතන තියෙන මේ 3 possible long run average cost curves වල multi plant firm. එතන මේ අවස්ථා තුනම experience කරන්න පුළුවන්. ඒතකොට multi plant firm එකකට. හරි මේක පැහැදිලිද? එතකොට මේ cost curves මෙතනින් ඉවරයි. ඊළඟට තියෙන්නේ elasticity සම්බන්ධව cost elasticity and economies of scale. මේක මේ ලේසි ගොඩක්. ඒ කියන්නේ ගණන් හදනවට වඩා මෙතන තියරි එක තමයි ගොඩක්ම මේ අවබෝධ කරගන්න ඕනේ. elasticity කියන්නේ අපි දන්නවනේ මේ අද output එක 1% increase වෙනකොට ඒ කියන්නේ මේ total cost එක කොච්චර percentage එකකින් increase වෙනවද? ඒ percentage ඒ කියන්නේ cost එකයි output එකයි අතර තියෙන interrelationship එක අපි දන්නවා. cost එක පුළුවන් තරම් අඩු කර ගැනීමේ පරමාර්ථය තමයි firm එකක තියෙන්නේ. අපි elasticity එක බලනවා. ඒ elasticity එක අනුව අවබෝධ කරගන්න පුළුවන් මේ firm එක economies of scale වලදී ඉන්නේ diseconomies of scales වලදී ඉන්නේ නැත්නම් constant economies of scales වලදී ඉන්නේ කියලා. ඒකට තමයි අපි මේ cost elasticity කියන එක උපයෝගී කරගන්නේ. If 1% is increased in output, the percentage increase in total cost. එක percentage එකකින් output එක වැඩි වෙනකොට total cost එකට කොච්චර impact එකක් කොච්චර percentage එකකින් total cost එක වැඩි වෙනවද කියන එක තමයි elasticity එකෙන් මනින්නේ. ඒක අපිට ගන්න පුළුවන් මේ විදිහට මේක අර differentiation විදිහට අරගෙන තියෙන මේ කියන්නේ වෙනස කියන එක delta TC divided by delta Q total cost එකේ වෙනස බෙදීම quantity එකේ වෙනස multiplied by Q over TC. එතකොට ඒ විදිහට cost elasticity එක අපිට calculate කරාම අපිට එන උත්තරේ එකට වඩා අඩුයි නම් ඒ කියන්නේ economies of scale තමයි මේ firm එක experience කරන්නේ. elasticity එකට සමානයි නම් constant returns එහෙම නැත්නම් no economies of scales. elasticity එකට වැඩි නම් pricing ACA කියන්නේ average cost එක වැඩි වෙනවා. ඒ කියන්නේ diseconomies of scale. ඒ විදිහට අපිට පුළුවන් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න cost elasticity එකයි economies of scales අතර. පැහැදිලිද? එතකොට cost elasticity එකයි economies of scales. එතකොට මේ තියෙන concepts ටික long run short run cost analysis සම්බන්ධව තියෙන මේ අපි කතා කරපු දේවල් සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද දැන් මෙතනින් මේ පාඩමේ මේ කොටස ඉවරයි. ඊළඟට අපිට යුටිලිටි නේ පටන් ගන්න කිව්වේ. මම පොඩි වෙලාවක් දෙන්නම් මේ බ්‍රේක් එකට යන්න කලින් පොඩ්ඩක් කියන්න මට මොනවා හරි ගැටලු තියෙනවද කියලා. ගණන් හදන්න මේකේ ඒක එහෙම එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ ගණන් හදන්න. මේ කියන්නේ එහෙම ගණන් හදන්න තියෙනවා නම් එක්සැම්පල් එකක් දෙනවනේ. මෙතන නිකන් තමයි මේක මෙහෙම දීලා තියෙන concept එක විදියට. concept එකත් එක්ක relate කරලා අර කියන්නේ cost elasticity එක කොහොමද relate වෙන්නේ economies of scales වලට කියන එක. කලින් slide එක ආයිත් කියලා දෙන්නකෝ. කලින් slide එක කියන්නේ මේ slide එකද? මේ slide එකේ තියෙන්නේ දිගුකාලීන මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකක් කියලා කියන්නේ එක group මේ ෆර්ම් එකක් වගේ කියන එක. එතකොට අර
එක නිෂ්පාදිතයක් සම්පූර්ණයෙන්ම අතෑරලම දැම්මත් අනිත් නිෂ්පාදිත වලින් අල්ලගෙන ඉන්න පුළුවන් මේ මුළු ව්‍යාපාරයේම අන්න ඒ වගේ ෆර්ම් එකක මේ සාමාන්‍ය පිරිවැය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය හැසිරෙන ආකාරය තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙතන පළවෙනි අවස්ථාවේ තියෙනවා no economies of diseconomies of scale කියන්නේ මෙතන constant economies of scale තත්වෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම cost එක අඩු වෙන්න පුළුවන් ගොඩක්ම. මොකද multi plant එකක් single plant එකට වඩා ගොඩක් කාර්යක්ෂමයි. මොකද ඒගොල්ලන් දැන් අපි JKH වගේ බලමුකෝ JKH වගේ එකක් හොටෙල් තියෙනවා ඒගොල්ලන්ට apartments තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ construction පැත්ත තියෙනවා retail පැත්ත තියෙනවා කීල්ස් වගේ ඒවා එහෙම වුණාම ඒගොල්ලෝ ගොඩක් efficient ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලන්ගේ unit cost එක ගොඩක් අඩුයි. ඒගොල්ලෝ bulk buying and selling වගේ දේවල් කරන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක වලදී ඒගොල්ලන්ගේ දකින්න තියෙන්නේ සහ මෙතන මේ තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ මේ ඒගොල්ලන් U shape curve එකකටත් නිරය අවම කරගන්න පුළුවන් මේ මල්ටි ප්ලාන්ට් ඉකොනොමි එකට කියලා කියන්නේ ඒ නිසා තමයි මේක අර මේ මෙතන පෙන්නලා තියෙන්නේ පොඩ්ඩයි ඒ කියන්නේ U shape එකක් කිව්වට හරි සම්පූර්ණයෙන්ම U එකක් මේ විදියට ඇවිල්ලා නැතෝ මේක ඕවර්කම් කරන්න diseconomies of scale ඕවර්කම් කරන්න පුළුවන් මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකකට ඒගොල්ලන්ගේ තියෙන එතකොට ඒ අවස්ථා තුනට තමයි මේ මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකක් මුණ දෙන්නේ කියලා මේකේ තියෙන්නේ. පැහැදිලිද ඒක? හරි. එතකොට මේ සයිඩ් මේක ඉවරයි. මේ පාඩම. හරි ඊළඟ පාඩමත් පටන් ගමු 5:35ට 5:40ට වගේ පටන් ගමුකෝ. 10:00 විතර වෙනකම් කරන්න පුළුවන්. 5:40ට නැත්නම් 5:35 5:40ට වගේ ඊළඟ යුටිලිටි කොටස පටන් ගමු. කියන්නේ මේක ප්‍රධාන වශයෙන්ම පාරිභෝගික හැසිරීමත් එක්ක තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට පාරිභෝගික හැසිරීම consumer behavior කියන්නේ වෙනම subject එකක්. HR subject එකක්. HR marketing ඔක්කොම දේවල් වලට අදාළයි. ඒතර econ වල අපි consumer behavior එක කතා කරනකොට මේ utility theory එකත් එක්ක තමයි ඒක කතා කරන්නේ. So consumer behavior is the study of when, why, how, where and what people do or do not buy products. නිෂ්පාදිත මිලදී ගන්නේ ඇයි නිෂ්පාදිත මිලදී ගන්නේ කොහොමද ඔය සියලුම කරුණු කොහෙන්ද නිෂ්පාදිත මිලදී ගන්නේ මොනවාද නිෂ්පාදන මිලදී ගන්න ඕනේ නිෂ්පාදිත මොනවාද ගන්න ඕනේ නැත්තේ ඔය සියලුම කරුණු කාරණා එකට මේක රාශී වීම තුල පාරිභෝගික හැසිරීම තීරණය වෙනවා. ඒක ඉතා පුළුල් විෂයක්. ඒතකොට it blends elements from psychology, sociology, anthropology and economics. මානසික කරුණු, මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සියලු මේ ආර්ථික විද්‍යානුකූල සියලුම කරුණු blend වෙලා නැත්නම් එකතු වෙලා තමයි මේ පාරිභෝගික හැසිරීම කියන දේ ඉඳලා තියෙන්නේ. ඒක predict කරන්න පුළුවන්. නමුත් හරියටම තීරණය කරන්න අපහසුයි. sociology කියන්නේ මිනිසා කියන්නේ සමාජ සත්වයක් නිසා මෙතන rational consumer කෙනෙක් ගැන තමයි අපි කතා කරන්නේ. තාර්කික පාරිභෝගිකයෙක් ගැන කතා කරන්නේ.
It attempts to understand the buyer decision making process both individually and in groups. සාමූහික වශයෙන් සහ තනි තනිව භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ කියන්නේ තීරණ ගැනීමේදී පාරිභෝගිකයා හැසිරෙන ආකාරය තමයි මේ පාරිභෝගිකයා හැසිරීමෙන් අපි මේ විශ්ලේෂණය කරගන්නේ. It studies characteristics of individual consumers such as demographics and behavioral variables in an attempt to understand people's wants. Demographic කියන්නේ ප්‍රජා විද්‍යාත්මක සාධක ජන වර්ගය, වයස, ජාතිය, ආගම ඒ වගේ සියලු කරුණු කාරණා තමයි මේ ප්‍රජා විද්‍යාත්මක සාධකවලදී ස්ත්‍රී පුරුෂ බව ඒ සියලු කාරණා තමයි ඒකේ නිරූපණය වෙන්නේ. පොඩ්ඩක් ඉන්න. එතකොට it also tries to assess influences on the consumer from groups such as family, friends, reference groups and society in general. එතකොට ඒකේ ඔය consumer behavior එක සමහර වෙලාවට family එකෙන් friends ලගෙන් නැත්නම් යාළුවන්ගෙන් reference groups මේ peer groups නැත්නම් මේ තමන් අවට සිටින විවිධ කණ්ඩායම් ඒ වගේම සමාජය ඔය දේවල් මත පාරිභෝගික හැසිරීම විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඒ තුලින් ඇතිවන බලපෑම. ඒවත් එතකොට අපි මේ විශ්ලේෂණය කරනවා මේ පාරිභෝගික හැසිරීම කියන විෂය ඇතුලේ. Recording stopped. පොඩ්ඩක් ඉන්න මේ recording එක දාන්න. Recording in progress. හරි එතකොට පාරිභෝගික හැසිරීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම කතා කර යුතු දේ තමයි යුටිලිටි කියන මේ සංකල්පය සම්බන්ධව තෘප්තිය. එතකොට මේක මේ තෘප්තිය කියලා කියන්නේ සයිකොලොජිකල් ෆිනොමිනන් එකක්. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක සාධකයක්, මනෝවිද්‍යාත්මක දෙයක්. ඒක තෘප්තිමත් ස්වභාවය, feeling of satisfaction, pleasure, happiness or well-being. මේ හැම දෙයකින්ම කියන්නේ එකම දේ කියන්නේ යම් දෙයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන සතුට, ඒ විඳීම, ඒ පහසුව, ඒ දේවල් යම් භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධව ලැබෙනවා නම් අන්න ඒක තමයි අපි තෘප්තිය කියලා අපි අදහස් කරගන්නේ. එතකොට ඒක නියුමරිකලි නැත්තම් අපිට මනින්න පුළුවන් මේ යුටිල්ස් කියලා ඒකකයක් මගින් තමයි මනින්නේ. ඒක මේ තෘප්තිය කොපමණ තෘප්තියක් ලැබුණාද යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් කොපමණ තෘප්තියක් ලැබුණාද කියන එක යුටිල්ස් කියන ඒකකයෙන් තමයි මනින්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ approaches දෙකක් තියෙනවා. cardinal utility and ordinal utility කියලා. අපි මේ දෙක ගැන කතා කරමු. මේ දෙකේ වෙනස්කම් එක්ක. එතකොට numerical indicator එකක් of a person's, it's a numerical indicator of a person's preferences in which higher level of utility indicate greater preferences. එතකොට අර මම කිව්වා utility එක මනින්නේ නැත්නම් තෘප්තිය මනින්නේ අර utils කියන ඒකක මගින්. එතකොට ඒ ඉහළ මේ යුටිලිටි එක නැත්නම් තෘප්තිය මගින් නිරූපණය කරනවා ඒ භාණ්ඩ පරිභෝජනය සඳහා තියෙන මේ දැඩි අවශ්‍යතාවය.
වැඩි කැමැත්ත. ඒකට ආර්ථික විද්‍යාවේදී මේ යුටිලිටි නැත්නම් තෘප්තිය ගැන කතා කරනකොට අර මම කලින් කිව්වා වගේ approaches දෙක ප්‍රවේශයන් දෙකක් යටතේ කතා කරනවා theories දෙකක් තියෙනවා. Given this measure, one may speak meaningfully of increasing or decreasing utility and thereby explain economic behavior in terms of attempts to increase one's utility. For illustrative purposes, changes in utility are sometimes expressed in units called utils. අර මම කලින් කිව්වා වගේ utils කියන ඒකකයේ මගින් තමයි මේ තෘප්තිය නැත්නම් utility එක මනින්නේ. එතකොට මේ පාරිභෝගිකයාගේ තියෙන behavior එක හැසිරීම මේ තෘප්තිය මේ වැඩිවීම අඩුවීම තුලින් අපිට මේ යම් භාණ්ඩ පරිභෝජනය තෘප්තිය වැඩි වෙනවා යම් භාණ්ඩ පරිභෝජනයෙන් තෘප්තිය අඩු වෙනවා සහ එකම භාණ්ඩයක් දීර්ඝ කාලීන පරිභෝජනය කිරීමෙන් තෘප්තියට වෙන්නේ මොකක්ද අන්නේ ආදී කරුණු කාරණා මේ තෘප්තිය කියන සංකල්පය මේ න්‍යායම් එක්ක අපිට කතා කරන්න පුළුවන්. එතන මම අර කලින් කිව්වා වගේ cardinal utility and ordinal utility. ඒතර cardinal utility කියලා කියන්නේ quantitative concept එකක්. ඒක අපි මේ කතා කරමු මේක වෙනම තියෙනවානේ ඔව් වෙනම තියෙනවානේ මෙතන. එතකොට මේ තියෙන්නේ සංකල්ප දෙකක් approaches දෙකක්. Economists distinguish between cardinal utility and ordinal utility. When cardinal utility is used, the magnitude of utility differences is treated as an ethically or behaviorally significant quantity. මෙතන සරලවම මතක තියාගන්න cardinal utility කියලා කියන්නේ quantitative. ඒ කියන්නේ යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් utils ඒ කියන්නේ මම කිය utility එක මනින ඒකක utils කියලා. එතකොට දැන් ඔයා අපි හිතමු මේ බර්ගර් එකක් කනවා කියලා. ඒ බර්ගර් එකක් කනකොට ඔයාට ඇති වෙන තෘප්තිය utils 40යි. එතකොට සාමාන්‍ය මේ බර්ගර් එකක් නැතුව සාමාන්‍යයෙන් කඩේකින් මාළු පාන් එකක් කනවා කියලා හිතන්නකෝ. එතකොට ඇතිවන යුටිලිටි එක utils 10යි. එතකොට අන්න ඒ වගේ මනින්න පුළුවන් quantitatively cardinal utility එකේදී. ඒකයි මෙතන කියන්නේ utility differences is treated as an ethically or behaviorally significant quantity. significant quantity කියන්නේ නිශ්චිත ප්‍රමාණයක් විදියට මනින්න පුළුවන් යම් යම් භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය කොච්චරද කියලා. ordinal utility එක එහෙම නෙමෙයි. ordinal utility එකේදී මනින්නේ ප්‍රමාණාත්මකව නෙමෙයි ගුණාත්මකව. එතකොට ඒකෙදි තියෙන්නේ කොපමණ තෘප්තියක් ලැබුණද ඉහළ තෘප්තියක් ලැබුණා පහළ තෘප්තිය කියන්නේ තෘප්තිය අඩු වුණා නැත්නම් යුටිලිටි එක less preferred කියලා කියනවා. මේ අඩු තෘප්තියක් ලැබුණා නම් අන්න ඒ වගේ එක ස්වභාවය තමයි ordinal utility එකෙන් කියන්නේ. only ranking එතකොට rank කරනවා first preference second preference මේ කියලා ඒ භාණ්ඩ හා සේවා අපිට rank කරන්න පුළුවන් ordinal utility එකේදී. ඒකෙදී මේ ගණනය කිරීමක් කියන්නේ වලින් ගණනය කරන්නේ නැතුව යුටිලිටි එක රෑන්ක් කිරීමක් කරන්නේ අර කැමැත්තේ අනුපිළිවෙල අනුව. කැමැත්තේ තියෙන ordinal utility captures only ranking and not strength of preferences. An important example of cardinal utility is the probability of achieving some target. එතකොට මේක මේ ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න තියෙන මෙතන එක්සැම්පල් එකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න තියෙන්නේ cardinal utility කියන්නේ quantitative concept එක. ordinal utility කියලා කියන්නේ qualitative concept එක. ගුණාත්මක සංකල්පයක්. ඒකෙදි rank කරන්න තමයි පුළුවන් මේ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ඉහළ තෘප්තියක් ලැබෙනවා. මෙම භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය අඩුයි ඒ ආදී වශයෙන්.
නමුත් කාඩිනල් යුටිලිටි එකේ කෙලින්ම යුටිල්ස් කියන ඒකකය මගින් භාණ්ඩ හා සේවා පරිභෝජනය මනින්න පුළුවන්. The utility functions of both sorts assign real numbers to members of a choice set. For example, suppose a cup of orange juice has utility of 120 utils. A cup of tea has a utility of and a cup of water has a utility of 40 utils. So ඉතින් වගේ utils වලින් මනින්න පුළුවන් මේ තෘප්තිය මනින්න පුළුවන්. orange juice එකක් consume කළාම නැත්නම් පරිභෝජනය කළාම utility එක 120යි. utils 120යි. එතකොට තේ එකක් බිව්වම utils 80යි. එතකොට වතුර එකක් බිව්වම utils 40යි. එතකොට ඒ ඒකක වලින් මනින්න පුළුවන් මේ තෘප්තිය. When speaking of cardinal utility, it could be concluded that a cup of orange juice is better than cup of tea by exactly the same amount. එතකොට අපිට කියන්න පුළුවන් මේ අගයන් දිහා බලලා orange juice එකක් තමයි හොඳම කියලා. ඒ utils 120ක් ලැබෙනවනේ ඒක පරිභෝජනය කළාම cardinal utility එකේදී අර ප්‍රමාණාත්මක සාධකය නිසා කියන්න පුළුවන් orange juice එකක් බිව්වම utility එක හොඳටම වැඩි වෙනවා. ඒ වගේම වතුර එකකට වඩා තේ එකක් බිව්වම cup of tea එක cup of water වලට වඩා හොඳයි කියලා අර same amount ඒ කියන්නේ ප්‍රමාණාත්මකව දක්වන්න පුළුවන්. මේ තියෙන economics cardinal utility is a theory of utility under which the utility or roughly satisfaction and තෘප්තිමත් භාවය gained from particular good or service can be measured. ඉතින් ඒක මනින්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ මනින්න පුළුවන් මේ cardinal utility එකේදී තෘප්තිය නැත්නම් utility එක මනින්න පුළුවන්. Magnitude of the measurement is meaningful. Under cardinal utility theory, util is the unit. Util කියන unit එකෙන් තමයි මේ utility එක මනින්නේ. meter or second වගේ අපි තප්පර වලින් නැත්නම් meters වලින් ඔය අනිත්‍ය මනිනවා වගේ මේ ඒ අදාළ ඒකකයන් මනිනවා වගේ මේ util කියලා කියන්නේ තෘප්තිය මනින ඒකකය. ඒතොර ඒකට util has fixed size making comparisons based on ratios of utils possible. ඒ තුලින් අපිට මේ යම් සංසන්දන කරන්න පුළුවන් යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් කොච්චර utils ගාණක් ලැබෙනවද අනිත් තව භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ඊට වඩා අඩු utils ගාණක්ද ලැබෙන්නේ නැත්නම් වැඩි එකක්ද එහෙම කියලා කම්පෙයාර් කරන්න හැකියාව තියෙනවා ප්‍රමාණාත්මකව මේ තෘප්තිය මනින්න පුළුවන් නිසා. Perhaps more importantly, however, cardinal utility allows for comparisons of utility across persons if a particular good gives at least 200 utils but Bob only 100 utils from the same good. එකම භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් සමාජයේ ඉන්න හැම කෙනාටම එකම තෘප්තියක් නෙමෙයි ලැබෙන්නේ සමාන තෘප්තියක් නෙමෙයි ලැබෙන්නේ. ඒතර කම්පෙයාර් කරන්න පුළුවන් මේ එක එක් පුද්ගලයන්ගේ තෘප්තිය සම්බන්ධව. දැන් මෙතන උදාහරණයක් දීලා තියෙන්නේ එකම භාණ්ඩය පාවිච්චි කළොත් ඇලිස්ට utils 200 utils තෘප්තිය ඒ මනින ඒකකයෙන් මනොත් utils 200ක් ලැබෙනවා මේ එක භාණ්ඩයක් මේ පරිභෝජනය කරාම එම භාණ්ඩයම පරිභෝජනය කරාම බොබ්ට ලැබෙන්නේ මේ utils 100ක් විතරයි. ඒතර දැන් අපි ප්‍රායෝගිකව දන්නවා සමහර මේ කියන්නේ දේවල් අනිත් අය සින්දු කියලා හිතන්නකෝ එක්කෙනෙක් කැමති ක්ලාසිකල් සින්දු වලට කැමති වෙන්න පුළුවන් සමහර අය රොක් සංගීතයට කැමති වෙන්න පුළුවන් සමහර අයට රැප් ඒ සංගීත ඒවා කැමති නැති අවස්ථා තියෙනවා ඒ සමහරව මේ ගොඩක් කැමති මේ අර මේ ගොඩක් ෆාස්ට් ෆෝවර්ඩ් යන ඒ වගේ සින්දු වලට ඒ වගේ එක එක්කෙනා සතුව තියෙන එක එක තෘප්තිමත් භාවයන් ඒ තියෙන සේවාවන්. එතකොට මම උදාහරණයක් විදිහට ගත්තොත් එතකොට
එකම සින්දුවක් අහලා එක්කෙනෙක් තෘප්තිමත් වෙන්න පුළුවන්, ඒ තෘප්තිය ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. එම සින්දුවම සමහර වෙලාවට තව කෙනෙක් කැමතිම නැති වෙන්න පුළුවන්. ඒ වගේ යුටිල්ස් වලින් මනින්න පුළුවන්. යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කළ එකම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කළා දෙන්නෙකුට හෝ ඊට වැඩි ප්‍රමාණයකට මේ ලැබෙන්න පුළුවන් විවිධ තෘප්තිමත් භාවය. මේ කියන්නේ ඒකක ප්‍රමාණය තෘප්තිය යුටිල්ස් ඒකක ප්‍රමාණ වලින් මනින්න පුළුවන්. එතකොට අපිට ඒ අනුව මේක ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. දැන් මේ උදාහරණය අරගෙන තියෙන if a particular good gives Alice 200 utils but Bob only get 100 utils. එතකොට කියන්න පුළුවන් මේ භාණ්ඩය මේ බොබ්ට තෘප්තිය දැන් බොබ් මේ භාණ්ඩෙන් තෘප්තිමත් වෙනට වඩා දෙගුණයක් මේ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ඇලිස් ලබනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ කාඩිනල් යුටිලිටි එක වැදගත් වෙන්නේ ඒ විදිහට පුද්ගලයන් අතර යම් භාණ්ඩ සඳහා තියෙන තෘප්තිමත් භාවය මේ කම්පෙයා කරන්නත් පුළුවන්. භාණ්ඩ අතර කොපමණ තෘප්තිමත් භාවයක් එක් භාණ්ඩේ පරිභෝජනය කිරීමෙන් ලැබෙනවද කියලා මනින්නත් පුළුවන්. එතකොට පැහැදිලිද කාඩිනල් යුටිලිටි කියන තියරි එක සම්බන්ධව? ඒකේ මූලික අදහස තේරුණාද? හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට ඊළඟට අපි සංකල්ප දෙකකට යනවා total utility and marginal utility. total utility කියලා කියන්නේ මුළු තෘප්තිය. ඒ කියන්නේ මේ යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් අර ලැබෙන කියන්නේ මුළු sum of the utility derived from all units consumed of the commodity. එතකොට දැන් ඒක ගත්තොත් consumers ලා ඉන්නවා නම් ඉතින් if a consumer consumes 4 units of a commodity derives U1, U2, U3, U4 කියන. එතකොට මේ ඔක්කොම මේ ඒ යුනිට්ස් හතරේම එකතුව තමයි total utility කියලා අපි ගන්නේ මුළු තෘප්තිය. යම් භාණ්ඩයක් පරිභෝජනය කරන කෙනේ එක භාණ්ඩයක් පරිභෝජනය කිරීමේදී ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් කන්සියුමර් කෙනෙක් මේ ඒ භාණ්ඩය පරිභෝජනය කරනකොට කියන්නේ අපි උදාහරණයකට විවිධ භාණ්ඩ පරිභෝජනය කරද්දී දැන් එක භාණ්ඩයක් ගත්තොත් එතකොට මේ උදාහරණයම අරගත්තොත් ඒකක හතරක් පරිභෝජනය කරනවා නම් එතකොට විවිධාකාරයේ තෘප්ති ඉන්නේ මේ භාණ්ඩ හතරෙන් ඒ කියන්නේ ඒකක හතරෙන් ඉන්නේ. එතකොට ඒ ඔක්කොම ටික එකට එකතු කරලා ගත්තම අපිට total utility කියලා ගන්න පුළුවන්, මුළු තෘප්තිය කියලා ගන්න පුළුවන්. ඒ වගේ marginal utility කියලා කියන්නේ අර total utility එකේ addition එක. අපි හැමතිස්සෙම කියන්නේ additional, ඒ කියන්නේ margin එකක් කියලා. marginal කියලා කියන්නේ හැමතිස්සෙම additional එකතු වෙන දෙයක්. එතකොට යම් භාණ්ඩයක් වැඩිපුර මේ යුනිට් එකක් පරිභෝජනය කරනකොට දැන් අපි දැන් වතුර වීදුරුවක් කියලා ඔක සරලවම ගත්තොත් දැන් වතුර එක වීදුරුවක් බොනවා. ඊළඟට දෙවෙනි වතුර වීදුරුව බොනවා. තුන්වෙනි වතුර වීදුරුව බොනවා. එතකොට අර මුළු තෘප්තියට අලුතෙන් එකතු වෙන කොටස තමයි marginal utility කියලා කියන්නේ. ආන්තික මෙතන තෘප්තිය ගැන අතරම උපයෝගීතාවය කියලාත් අපි කියනවා. ආන්තික උපයෝගීතාවය. හරිම වචනේ මේක අපි පාවිච්චි කරන්නේ උපයෝගීතාවය කියලා. අර තෘප්තිය කියන එක මම මේ ගොඩක්ම පාවිච්චි කළේ මේ ඒක අර අපිට සරලවම අපි හඳුන්වන වචනේ නිසා. එතකොට මේ මුළු උපයෝගීතාවයට අලුතින් එකතු වන කොටස ඒ භාණ්ඩයෙන් අමතර ඒකකයක් පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වන කොටස තමයි ආන්තික උපයෝගීතාවය නැත්නම් marginal utility කියලා කියන්නේ. එතකොට මේක අපිට ගණනය කරන්න පුළුවන්
change in the total utility ඒ කියන්නේ මුළු උපයෝගීතාවයේ වෙනස බෙදනවා ඒ මේ ඩෙල්ටා C කියලා කියන්නේ consumption පරිභෝජනය වෙනස පරිභෝජන ඒකක අතර වෙනස. එතකොට එහෙම ගත්තොත් ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා C කියලා කියන්නේ consumption of one additional unit අමතර ඒකකයක් පරිභෝජනය හේතුවෙන් මුළු උපයෝගීතාවයට තිබුණ බලපෑම. එතකොට ඒක මෙතන දක්වලා තියෙනවා MU කියලා marginal utility equals TUN minus TUN1. ඒ කියන්නේ මේ අර මුළු තෘප්තිය වෙනස් මුළු තෘප්තිය නැත්නම් මුළු උපයෝගීතාවයේ ඇති වූ වෙනස තමයි මේ අරන් තියෙන TUN වලින් TUN-1 අඩු කළාම උපයෝගීතාවයන් දෙකක් තියෙනවා නම් ඒ උපයෝගීතාවයන් දෙක අතර වෙනස තමයි ඒ අරගෙන තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි අපිට මුළු උපයෝගීතාවය නැත්නම් මුළු තෘප්තිය සහ ආන්තික උපයෝගීතාවය ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. මාර්ජිනල් යුටිලිටි අමතර යුනිට් එකකින් නැත්නම් මේක අන්තිම කියන එකද යුනිට් එකෙන් කියලා ගන්න මට ප්‍රශ්න චුට්ටක් ආයෙ පැහැදිලි කරනවද මාර්ජිනල් යුටිලිටි ඔව් අන්තිම යුනිට් එකෙන් කියලා නෙමෙයි නෑ අන්තිම යුනිට් එකටත් වඩා ඒක දැන් ඒ කියන්නේ උතන අපි තියරි එකක් ගොඩනගනවා මේ ඒකක එකම භාණ්ඩයකින් දිගු කාලිනව කියන්නේ එකම භාණ්ඩයක් දිගු කාලිනව භාවිතා කරනකොට මේ එක ඒකකයක් එන්න වැඩි කරනකොට අවසානයේ ආන්තික උපයෝගීතාවය හීන වෙනවා කියලා. diminishing marginal utility කියලා එකක් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ආන්තික උපයෝගීතාවය හීන වෙනවා කියලා. ඒතර අන්තිම ඒකකයට යනකම් ඉන්නේ නැහැ. පළවෙනි ඒකකයේ පරිභෝජනය කළාම ඒකගේ පරිභෝජනය කළ කියන්නේ මුළු තෘප්තිය ලැබෙනවා ඊට පස්සේ මුළු උපයෝගීතාවය ඊට පස්සේ අමතර දෙවෙනි ඒකකේ ඊළඟ ඒකකේ පාවිච්චි කරනකොට මුළු උපයෝගීතාවයට එකතු වෙන කොටස. කොට අන්තිම යුනිට් එක වෙනකන් නෙමෙයි අර ඒ පරිභෝජන ක්‍රියාවලිය සිදුවෙන අතරේදී අපිට ඉන්න පුළුවන් ආන්තික උපයෝගීතාවයේ හැසිරීම කොයි විදියද කියලා. මේ එතකොට ඒක වෙන්නේ මේ process එක ඇතුලේ. මේ පරිභෝජන ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ. එතකොට ඒක අන්තිම යුනිට් එක කියලා ගන්න එක තාර්කික නැහැ. මේ භාණ්ඩ පරිභෝජනය අතරතුරේදී තමයි අපි ආන්තික උපයෝගීතාවයත් ගණනය කරන්නේ. ඒ තුලින් අපි අවසාන නිගමනයකට එනවා ආන්තික උපයෝගීතාවය ක්‍රමක්‍රමයෙන් හීන වෙනවා කියලා. ඒකට ඒක මේ process එක ඇතුලේ තමයි අපි ගණනය කරන්නේ. ඒකට මේ තියෙන්නේ diminishing marginal utility කියන කොටස. එකම වර්ගයේ භාණ්ඩ ටෝටල් යුටිලිටි එක ගන්න දැන් අපි හිතමු තේ කෝප්පයක් කියලා. තේ කෝප්ප එකක්. තේ කෝප් දෙවෙනි තේ කෝප්පේ තුන්වෙනි තේ කෝප්පේ ඒ වගේ එකම භාණ්ඩ එකම වර්ගයේ භාණ්ඩ තමයි ගන්න. ඒකට තමයි ඒක තාර්කිකව අත්ත වෙන්නේ. විවිධ වර්ගයේ භාණ්ඩ නෙමෙයි. එතකොට මේ diminishing marginal utility කියන තියරි එකට අපි එනවා. ආන්තික උපයෝගීතාවයේ හීන වීම. මේක අහලත් ඇති ඕගොල්ලෝ සමහර වෙලාවට. ඒක දැන් සින්දුවක් වුණත් අපි පළවෙනි අවස්ථාවේ හොඳට ඉතාමත්ම ආසාවෙන් අහනවා. ඒ සින්දුව වුණත් එකම එක ඊට පස්සේ දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර පස්වෙනි පාර අහද්දී එපා වෙන ගතියක් එනවනේ. අන්න ඒක තමයි මිනිස් ස්වභාවය කියන්නේ. මිනිසාගේ හැසිරීමේ ස්වභාවය කියන්නේ consumer behavior එක. ඒ වගේම තමයි දැන් අපිට අපි දැන් ඒ කියන්නේ අපි පරිභෝජන රටාව වුණත් වෙනස් කරන්නේ අපි ගොඩක් වෙලාවට මේ උදේට කන්න අපි කෑම ටිකක් හිතාගෙන ඉන්නවනේ. ඊට දවල්ට අපි මෙන්න මේ කෑම තමයි හදන්නේ කියලා දැන් ඔයගේ
අම්මා තීරණය කරනවානේ මේ දවල්ට මෙන්න මේ කෑම මේ හදන්නේ. සමහරවිට ඕගොල්ලන්ගෙනුත් අහනවා මේක හදන්නද කනවද එහෙම කියලා. ඒකම සාමාන්‍ය ගොඩක් වෙලාවට හැමෝගෙම ගෙවල් ගොඩක් අයගේ ගෙවල් වල පරිප්පු වර්ධින්නේ නැහැ. මේ ඒ හැබැයි මේ පරිප්පු කියන එකට මේ ප්‍රයෝගීතාවය කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ගොඩක් ගෙවල් වල මං හිතන විදිහට මේ ඒක diminishing marginal utility එකක් නැහැ. මේ ඒක අර අඩු වැඩි වශයෙන් අපි හැමෝම කන නිසා වෙන්නේ නැති. ඒ අරුණම එකම જાතියක් අපි නිකන් හිතලා බලමු හැමදාම එකම જાතිය කන. එතකොට ඒ එකම જાතිය කනකොට හැමදාම අපෝ අදත් මේකමද අදත් කන්න බෑ කියලා සමහර වෙලාවට ඒක දවස් 3-4ක් කන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි දවසේ එපා වෙනවා. ඒක තමයි ඔය diminishing marginal utility කියලා සරලව කියන්නේ මේ ඉකෝන් වල. එකම දේ වරින් වර එකම විදිහට කරනකොට මේ අර මිනිසාගේ ස්වභාවය කියන්නේ මොලේ හැදිලා තියෙන්නේ ඒ විදිහට එපා වෙන්න විදිහට තමයි හැදිලා තියෙන්නේ. සයිකොලොජිකල් එකයි මේ තියරි එක සයිකොලොජිකල්, ඇන්ත්‍රොපොලොජි, සෝෂියොලොජි ඔක්කොම එකතුවක් කියලා බ්ලෙන්ඩ් වෙච්ච එකක් කියලා කිව්වේ ඒකයි මිනිසාගේ මිනිස් හැසිරීමේ ස්වභාවයනකොට මේ මොලේ තියෙන ඒ වෙනස් වීමේ ඒ දේවල් ඔක්කොම මෙතන සැලකිල්ලට ගන්නවා. එතකොට එකම ක්‍රියාවක් වුණත් ඒකයි අර පාඩම් කරනකොට වුණත් විවිධ මේ කියන්නේ විවිධාංගීකරණ කරන්න කියන්නේ ගණන් හදන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ඊට පස්සේ චුට්ටක් තියරි පාඩම් කරන එකක් ගන්න වෙනස් කරන්න කියන්නේ එකම දේ ටිකටම කරනකොට එපා වෙනවා කියන එක නිසා තමයි. ඒකට මම ඔය කල්ලව මේ කතා කළේ එදිනෙදා අපි සාමාන්‍යයෙන් කතා කරන මේ කියන්නේ සමීප උදාහරණ. කෑම ගැන ගත්තොත් අපිට ගොඩක්ම සමීප උදාහරණ ඒකනේ. එතකොට හැමදාම එකම දේ කනකොට එපා වෙනවා. එතකොට ඒ අපි ගත්තොත් එක භාණ්ඩයක්. ඒ භාණ්ඩයෙන් තමයි එතකොට මේ එකයි ඒ කියන්නේ පළවෙනි දවසේ කනවා ඊට පස්සේ දෙවෙනි දවසෙත් ඒකම ඊට පස්සේ තුන්වෙනි දවසෙත් ඒ දේම පරිභෝජනය කරනවා. එතකොට මේ එන්නම අර මුළු උපයෝගීතාවට එකතු වෙන කොටස ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. එතකොට මේ තියෙන good x කියලා අරගෙන ඒ කියන්නේ good x කියන්නේ මේක භාණ්ඩයක්. එතකොට මේ තියෙන මුළු උපයෝගීතාවය පළවෙනි දවසේ utils වලින් මනලා තියෙන්නේ utils 7යි. දෙවෙනි දවසේ 11යි. තුන්වෙනි දවසේ 13යි. හතරවෙනි දවසේ 14යි. පස්වෙනි දවසේ 14යි. මේ වෙනස් වෙනා නැහැ. මුළු උපයෝගීතාවට කිසිම දෙයක් එකතු වෙලා නැහැ. පස්වෙනි යුනිට් එක පාවිච්චි කරා. හයවෙනි යුනිට් එක පාවිච්චි කරාම ඔන්න අඩු වෙන්න ආරම්භ තියෙනවා මුළු උපයෝගීතාවය. දැන් අපි බලමු මාර්ජිනල් යුටිලිටි එක නැත්තම් ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය ආරම්භ තියෙන්නේ දැන් මෙතනින් මේ භාණ්ඩයක් කිසිම දෙයක් පරිභෝජනය කරන්නේ නැත්තම් මුළු උපයෝගීතාවය 0යි. ඒ 0 කියලා ආරම්භ තියෙන 7න් 0ක විතර 7යි. ඊළඟට 11 කලින් එක අඩු කරලා එතකොට 4යි. ඔය ආදී වශයෙන් 13න් 11ක් 2යි 14න් 13ක් 1යි ඔන්න බලන්න මේ ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඕක තමයි diminishing marginal utility කියලා. මේ කියලා තියෙන law states that as the quantity consumed of a commodity increases per unit of time, the utility derived by the consumer from the successive units goes on decreasing. ක්‍රමක්‍රමයෙන් මුළු උපයෝගීතාවයට එකතු වෙන කොටස අඩු වෙනවා. එතකොට provided the consumption of all other goods remain constant. අනිත් භාණ්ඩ පරිභෝජනයේ සම්බන්ධයෙන් අපි සලකා බලන්නේ නැහැ. ඒව ඔක්කොම ස්ථාවරයි කියලා හිතලා මේ සලකා බලන මේ භාණ්ඩය තමයි අපි මුළු උපයෝගීතාවය ගන්න උපයෝගීතාවය සැලකිල්ලට ගන්න. මේකේ මුළු උපයෝගීතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. මේ හතරවෙනි මේ ඒකකයේ පරිභෝජනය කරනකොට මේ යුටිල්ස් වලින් 14ක් වෙලා තියෙනවා මුළු උපයෝගීතාවය. ඊට පස්වෙනි ඒකකයේ පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවයට කිසිදු වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ 6 වෙනි ඒකකයේ පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ අයුරින්ම මේ ආන්තික උපයෝගීතාවයත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහින් තියෙනවා. 7 4 2 1 බිඳුව ඍණ 1 දක්වා අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේ
diminishing marginal utility නැත්නම් හීනවන ආන්තික උපයෝගීතා නීතියෙන් කියන්නේ. ඒතර පැහැදිලිද මේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය? හරි. අපි ඊළඟ කොටසටත් යමු. මේ තියෙන්නේ එතකොට ඔය මේ දත්ත භාවිතා කරන්න පුළුවන්. මේ දත්ත භාවිතා කළා මේක ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ මේ මෙතන මේ අක්ෂය තියෙන්නේ x අක්ෂය නැත්නම් මේ තිරස් අක්ෂය තියෙන්නේ භාණ්ඩ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය. මෙතන තියෙන යුටිල්ස් මේ උපයෝගීතාවයේ මනින ඒකකය උපයෝගීතාවය තමයි මේ තියෙන්නේ. සිරස් අක්ෂය දක්වන්නේ. එතකොට මේ මුළු උපයෝගීතාවය බලන්න මේ වක්‍රය. මුළු උපයෝගීතාවය වැඩි වෙලා ක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තියෙන දත්ත ටික. ආන්තික උපයෝගීතාවය ඍණ බෑවුමක් සහිතව තියෙන්නේ. ඒකක 5ක් පරිභෝජනය කළ 6 වෙනි ඒකක පරිභෝජනය කරනකොට ඍණ තත්ත්වයක් පෙන්눔 කරනවා. ත්‍රාන්තික උපයෝගීතාවයේ ඍණ බෑවුමක් තියෙන්නේ. මේ මුළු උපයෝගීතා වක්‍රය ඉහළ නගිනවා, ඉහළ නැගලා ඊට පස්සේ එක්තරා අවස්ථාවකින් පස්සේ පහළ යෑමක් පෙන්눔 කරනවා. ඒක කාලය ඒ කියන්නේ විශාල කාලයක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේක කාල සීමාව කෙටි කාලයක් තුල තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙතන කාලයටත් වඩා මේ භාණ්ඩය පරිභෝජනය කිරීමේදී ලැබෙන තෘප්තිය තමයි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේක ගොඩක් වෙලාවට ගන්න කෙටි කාලෙදී තමයි. මොකද දැන් අද මොනවා හරි භාණ්ඩයක් පරිභෝජනය කළා ආයි අවුරුද්දකට පස්සේ ඒ භාණ්ඩය පරිභෝජනය කරනවා නම් මේ වගේ තත්ත්වයක් දකින්න වෙන්නේ නැහැ. එතකොට යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී තමයි මේ දේව සිද්ධ වෙන්නේ. කාල පරිච්ඡේදයක නැත්තම් අපි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවේදී න්‍යායන් මේ ගොඩනගනකොට ගන්න උපකල්පනයක් තමයි යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගන්නවා කියන එක. අවුරුදු ගණන් ගන්නේ නැහැ. එහෙම ගත්තොත් මේක මේ තියරි එක වැලිඩ් නැහැ ඇත්තටම. දැන් අපි අද මොනවා හරි ව්‍යාස කෑමක් කාලා තව සතියකින් දෙකකින් අපිට ඒ කෑම කන්න පුළුවන්. අපිට අර තියෙන මුළු තෘප්තියම එලෙසම තියෙනවා. මෙතන කතා කරන්නේ දැන් අපි සතියක් වගේ ගමු. සතියක් නැත්නම් දවස් 4ක් නිශ්චිත කාල පරිච්ඡේදයක්. ඒකත් මේ අවුරුදු ගාණක් එහෙම නෙමෙයි. නිශ්චිත කාල පරිච්ඡේද. ගොඩක් දවසක් කියලා ගන්නකො. එකම දවසක් ඇතුළත අපි ගත්තොත් ඉතින් තේ එකක් පළවෙනියට තේ එකක් බොනවා. ඊට පස්සේ ආයිමත් තේ එකක් බොනවා. තුන්වෙනි ඒකකයක් පරිභෝජනය කරනවා. අන්න එතකොට වෙන අවස්ථාව තමයි මෙතනදී මේ සැලකිල්ලට අරන් තියෙන්නේ. ඒක අර අපි මේ තියරි එක ගොඩනගනකොට උපකල්පන මේකේ උපකල්පන තියෙනවා. මේ උපකල්පන ටික මෙතන දීලා නැහැ. උපකල්පන යක් විදියට අර ඔය ප්‍රශ්නේ අහපු එක හොඳයි. අපිට මුල තමයි මේ තියරි එක සැලකිල්ලට ගන්න කියන එක, තියරි එක අපි ගොඩ නගන්නේ කියන එක මතක තියාගන්න. එතකොට තමයි මේක හරි විදියට මේක වැලිඩ් තියරි එකක් විදියට අපිට ගොඩ නගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මුළු උපයෝගීතාවය මේ ක්‍රමක්‍රමයෙන් හීන වෙන්න පටන් ගන්නවා. ස්ථාවරව තියලා හීන වෙන්න පටන් ගන්නවා. ආන්තික උපයෝගීතාවය හීන වෙනවා කියලා කියන්නේ මේ වක්‍රයේ ස්වභාවය අනුවත් විදියට ඍණ බෑවුමක් සහිත වක්‍රයක් නිසා. තර මෙතන තියෙනවා මේ මුළු උපයෝගීතා වක්‍රයේ බෑවුම මුළු උපයෝගීතා වක්‍රයේ බෑවුම නිරූපණය කරනවා කියලා මේ ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය නිරූපණය කරනවා ඒ කියන්නේ මුළු උපයෝගීතාවයේ බෑවුම කියලා මෙතන අරගෙන තියෙන ඩෙල්ටා TU. ඒතර ඩෙල්ටා TU කියලා මෙතන අරන් තියෙනවා මේ තත්ත්ව දෙකක් අරන් තියෙනවා. වෙන විදිහට මෙන්න මේ දත්ත දෙක.
මේ දෙකත් තුනත් අතර 11යි 13යි අතර එක තමයි අරන් තියෙන්නේ මං හිතන්නේ. ඔව්. මේ මෙතන තියෙන්නේ 11 මේ තියෙන්නේ 13. එතකොට ඩෙල්ටා TU කියලා කියන්නේ 2යි. ඩෙල්ටා Q කියන්නේ 1යිනේ. 2 ඉඳන් 3 වෙනකන් ඒ කියන්නේ ඒකක මේ x කියන භාණ්ඩයේ දෙවෙනි ඒකකේ ඉඳන් තුන්වෙනි ඒකකය පරිභෝජනය කරනකොට මුළු ප්‍රයෝගීතාවයට අලුතෙන් එකතු වෙනවා ඒකක දෙකක්. ඒකට ඒක තමයි කියලා තියෙන්නේ මෙතන මේ ඒ දේ තමයි පෙන්눔 කරලා තියෙන්නේ මේ ආන්තික උපයෝගීතා වක්‍රයෙන් කියලා තමයි මේකේ සම්බන්ධතාවයක් ගොඩනගන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මුළු උපයෝගීතා වක්‍රයේ බෑවුම සමානයි ආන්තික උපයෝගීතාවය. ඒතකොට මෙතනදී මුළු උපයෝගීතාවය වෙනස 2යි 2 බෙදීම 1යි. ආන්තික උපයෝගීතාවය 2යි ඒකක 3ක් පරිභෝජනය කරනකොට. ඒක තමයි මේ ලක්ෂණ කරලා තියෙන්නේ. ඒකක 3ක් පරිභෝජනය කිරීමේදී ආන්තික උපයෝගීතාවය 2යි කියලා. ඒ අනුව මෙතන මේ වක්‍රයේ මේ හැම ලක්ෂයක්ම අරන් තියෙන්නේ මුළු උපයෝගීතා මේ වක්‍රයේ බෑවුමේ මේ බෑවුම මගින් එන පිළිතුරු ගණනය කරලා කියලා තමයි මේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ආන්තික උපයෝගීතාවය x භාණ්ඩයේ ආන්තික උපයෝගීතාවය සමානයි මුළු උපයෝගීතාවයේ වෙනස බෙදීම ප්‍රමාණයේ වෙනස. ඒතකොට ඒකයි මේ ලකුණු කරලා තියෙන මෙතන මේ සම්බන්ධතාවය. පැහැදිලිද ඒක? Total and marginal utility from consuming good X. හරි ඊළඟ මෙතන දීලා තියෙනවා මේ assumptions ටික දීලා තියෙනවා. consumer equilibrium. equilibrium එක මනින්න පුළුවන් මේ approach එකෙන්. Marshallian approach එක ඇල්ෆ්‍රඩ් මාර්ෂල්ගේ මේ හඳුන්වා දුන්න approach එක නිසා තමයි Marshallian approach එක කියලා කියන්නේ මේකට. මේ approach එක නැත්නම් මේ consumer equilibrium approach එක cardinal utility approach එක හඳුන්වා දීමේදී උපකල්පන කිහිපයක් මත පදනම් වෙනවා. පළවෙනි එක rationality. rationality කියලා කියන්නේ මේ පාරිභෝගිකයා දන්නවා තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගන්න. ඒ කියන්නේ තමන්ට වඩාත්ම උපරිම උපයෝගීතාවයක් ලැබෙන භාණ්ඩය මිලදී ගැනීම සඳහා මිලදී ගන්න දැනුම තියෙනවා. ඒ වගේම මේ අවම උපයෝගීතාවය ලැබෙන දේ ගන්න ඒ භාණ්ඩය විලඳපලින් තෝරා ගැනීමේ තාර්කික හැකියාව දැනුම තියෙනවා කියන එක තමයි මේ පළවෙනි උපකල්පනයෙන් අපි අදහස් කරන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් සමහර පාරිභෝගිකයෝ ඉන්නවානේ ඒ කියන්නේ මේ තත්වය එතකොට තමන්ගේ සමාජ තත්වය නිරූපණය වෙන භාණ්ඩ මිලදී ගන්න අය. ඒ වගේ අය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ රැෂනල් කන්සියුමර් කෙනෙක් ගැන, තාර්කික පාරිභෝගිකයෙක් ගැන. තමන්ට ඉහළම තෘප්තියක් ලැබෙන භාණ්ඩ අවම මිලට මිලදී ගන්න පාරිභෝගිකයෝ ගැන තමයි මෙතන කියන්නේ. Within the consumer is a rational being in the sense that he satisfies his wants in order of their merit. එයාගේ යහපත වෙනුවෙන් ඉහළම තෘප්තියක් තියෙන භාණ්ඩය අවම පිරිවැයක් දරමින් මිලදී ගන්න පාරිභෝගිකයා තමයි rational consumer කෙනෙක් කියලා අපි හඳුනගන්නේ. ඒ වගේම මේ දෙවෙනි assumption එක විදිහට මේ මුදල් ආදායම සීමිතයි. සීමිත මුදල් ආදායමක් තියෙන්නේ. ඒ වගේම තමයි උපරිම තෘප්තියක් මේ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් තෘප්තිය උපරිම වෙනවා. ඒ භාණ්ඩයක් තමයි මේ තෝරගෙන තියෙන්නේ කියලයි තුන්වෙනි උපකල්පනයේ තියෙන්නේ.
ඒ වගේම තමයි යුටිලිටි එක කාඩිනලි මෙෂරබල් කියලා කියන්නේ යුටිල්ස් කියන ඒකකයේ ආශ්‍රයෙන් තමයි මේ උපයෝගීතාවය මනින්නේ. ඒ වගේම තව උපකල්පනයක් තියෙනවා ආන්තික උපයෝගීතාවයේ හීන වෙන මට්ටමේ තියෙනවා කියලා. ඒ වගේම constant utility of money කියලා කියන්නේ මුදල් අර කලින් කිව්වා වගේ මුදල් ආදායම සීමිතයි. ඒ වගේම මුදල් වල අගේ ඒ තියෙන මුදල් සම්බන්ධව තියෙන උපයෝගීතාවයේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවර මට්ටමේ තියෙනවා. එතකොට ඒකෙන් කිසි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ සහ මේ උපකල්පන වලට යටත්ව තමයි මේ consumer equilibrium නැත්නම් cardinal utility approach එක consumer equilibrium Marshallian approach එක ගොඩනගන්නේ. constant utility of money කියලා කියන්නේ මුදල් සම්බන්ධව තියෙන උපයෝගීතාවය. ඒ කියන්නේ මුදල් අර මේ limited money income එකක් කියලානේ මෙතන කියන්නේ. එතකොට මුදල් වැඩියෙන් මෙදීලා මේ වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්න ඒ කියන්නේ මේ උපයෝගීතාවයත් සම්බන්ධව ඒ කියන්නේ උපයෝගීතාවයට බලපාන සාධකය මේ සාධක අතරට මුදල් වල බලපෑමක් නැහැ කියන එක තමයි මෙතන constant utility of money කියලා කියන්නේ. එතකොට මේ මුදල් ආදායමත් සීමිතයි. ඒ කියන්නේ මේ මුදල් වලට තියෙන උපයෝගීතාවයත් ස්ථාවරයි කියන එක තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර මුදල්මය විදියට බලපෑමක් ඇති කරන්න බෑ මේ උපයෝගීතාව මේ කියන්නේ මේ ගොඩනගන මේ ඉක්විලිබ්‍රියම් එක ගොඩනගන මේ තියරි එකට කියන එක. එතකොට මුදලේ අගය නැත්තම් මුදල් ඉන්කම් එක ඒ කියන්නේ මනි ඉන්කම් එක ඒ දේවල් මුදලේ අගය වෙනස් වෙන්නේ නැහැ කියලාත් අපිට ගන්න පුළුවන්. නමුත් අර මේ මෙතන අර අපි ගොඩක් මුදලින් නෙමෙයිනේ මේ උපයෝගීතාවය මනින්නේ. මේ යුටිල්ස් වලින් මනින නිසා අපිට ලොකුවට ඒක අදාළ වෙන්නේ නැහැ මුදලේ අගය වෙනස් වීම කියන එක. එතන තියෙන්නේ අර මේ ඔතන අය කියලා තියෙන්නේ නිශ්චිත මුදල් ප්‍රමාණයක් තමයි මේ පාරිභෝගිකයා තුළ තියෙන්නේ මේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා කියලා. ඒ උපකල්පනය තමයි මෙතන මේව කළා තියෙන්නේ. ඔව් ඒ දෙක ටිකක් එක වගේ තමයි. මේක ගොඩක් මේ කියන්නේ දැන් සර් දීලා තියෙනවා මෙතන උපකල්පන 6ක්. නමුත් ඇත්තටම තියෙනවා උපකල්පන 5යි. මේ ලිමිටඩ් මනි ඉන්කම් කියන එක අර 6 වෙනි එකෙන් කියවෙන්නේ ගොඩක් දුරට මේ දෙවෙනි එකම තමයි. උපකල්පන 5ක් වගේ තමයි මේ කාඩිනල් අප්‍රෝච් එක මේ අප්‍රෝච් එකේ තියෙන්නේ. මම මේ බැලුව විදියට මේ ටික ඒ කියන්නේ උපකල්පන ප්‍රධාන වශයෙන් 5යි තියෙන්නේ. කමන්නේ දැන් ඔයාලට මේ 6ක් දීලා තියෙන නිසා ඒ 6ම මතක තියාගන්න. එතකොට ඒ ටික තමයි මේ Marshallian approach එකේ තියෙන assumptions ටික. එතකොට ඒ අනුව ඉක්විලිබ්‍රියම් එක අරන් තියෙනවා. මේ තියෙන්නේ අර ස්ථාවරයි ලිමිටඩ් ඉන්කම්. ඒ කියන්නේ ලිමිටඩ් ඉන්කම් නැත්නම් ස්ථාවරයි කියලා කියන්නේ මේ කාලයත් එක්ක නැත්නම් ක්වොන්ටිටි එකත් එක්ක මෙතන මේ අර මිල නැත්නම් මේ constant utility of money කියන දෙයත් එක්ක තමයි. ඔව් ඒ කියන්නේ යුටිලිටි එක රුපියල් 10ක් නෙවෙයිනේ යුටිල්ස් වලින් තමයි මනින්නේ. ඔව් ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ. මුදලේ අගයෙන් නෙමෙයිනේ මනින්නේ. ඒ කියන්නේ මුදලේ අගයත් එක්ක නැත්නම් මුදලේ තියෙන වටිනාකමත් එක්ක යුටිලිටි එක කොහොමත් යන්නේ නැහැ. ඒක නිසා තමයි මෙතන කියන්නේ මේ assumption එකේ utility is cardinally measurable කියලා. utils වලින් තමයි මනින්නේ නැතුව in terms of rupees වත් in terms of dollars වත් නෙවෙයි.
එතකොට ඒ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා තමයි මෙතන මේ තිරස් අක්ෂයට සමාන්තරව මේක ඇඳලා තියෙන්නේ. මිල px කියන එක. මේ px කියන එක ඇඳලා තියෙන්නේ. වැය කරන මුදල. තමන් අතේ තියෙන මුදල ලිමිටඩ් ඉන්කම් එක. ඒක ස්ථාවරයිනේ. කාල සීමාවත් එක නැත්නම් ක්වොන්ටිටි ඒකානත් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක ස්ථාවරයි. අපි දැන් හඳුනාගත්තා මේ ආන්තික උපයෝගීතා වක්‍රය. ආන්තික උපයෝගීතා වක්‍රයේ ඍණ බෑවුමක් තියෙන්නේ. එතකොට මේ මිල කියන සාධකයයි මේ ආන්තික උපයෝගීතා වක්‍රයයි ඡේදනය වන තැන තමයි එතකොට ඉක්විලිබ්‍රියම් එක තියෙනවා කියලා අපි හඳුනාගන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා මේ marginal utility equals px into marginal utility of money. මෙතන constant utility එක ගන්න තියෙන්නේ. මේ m කියලා කියන්නේ marginal utility of money. ඒක constant නිසා තමයි මේ quantity එකත් එක්ක ඒක සම්බන්ධතාවයක් නැති නිසා තමයි ඒක මේ විදිහට මේ තිරස් අක්ෂයට සමාන වෙන්නේ. එතකොට අපිට මේ මෙහෙම ගන්න පුළුවන් mux divided by into mum equals 1 කියලා අපිට ගන්න පුළුවන්. මෙතන කොහොමත් එක කියන එක තියෙනවනේ. එතකොට මේ දෙපැත්ත මේකෙන් බෙදුවම මේකෙන් බෙදුවම එකයි කියලා අපිට ගන්න පුළුවන්. මේ වගේ සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. මේ ආන්තික උපයෝගීතාවය x භාණ්ඩය සඳහා ආන්තික උපයෝගීතාවය බෙදීම x භාණ්ඩයේ මිල වැඩි කිරීම මේ මුදලේ ආන්තික උපයෝගීතාවය සමානයි එකයි. එතකොට මේ තියෙන මුදලේ ආන්තික උපයෝගීතාවයේ ඒ වක්‍රය මේ ක්වොන්ටිටි එකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඒක ස්ථාවරයි. මේ තියෙන ආන්තික උපයෝගීතාවය ඒ දෙක ඡේදනය වෙන්නේ වෙන ලක්ෂ්‍ය අදාළ වෙන ක්වොන්ටිටි එක නැත්නම් මේ ප්‍රමාණය තමයි consumer equilibrium. මේ one commodity case එක භාණ්ඩයක් සම්බන්ධව තමයි ඔය අපි කතා කරේ. හරි. එතකොට මේකම අපිට කතා කරන්න තියෙනවා තවත් ඒ කියන්නේ more than one commodity කියලා. ඒ කියන්නේ එක භාණ්ඩයකට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් සම්බන්ධව. හරි. අපි එහෙනම් අදට නවත්තමු. ලබන සතියේ මම ඔයාලට දවස කියන්නම්. අඟහරුවාදා අනිවාර්යෙන් තියෙනවා. සඳුදා ගොඩක් විට බැරි වෙයි. එහෙම වුණොතින් බ්‍රහස්පතින්දා වගේ දාගන්න පුළුවන්. මම කොහොමද අඟහරුවාදා 4 තියාගන්න. එතකොට අඟහරුවාදා අපි මේක ඉවර කරන්න උපරිම උත්සාහ කරමු. මේ කොටස. මොකද මේක පළවෙනි කොටස විතරයි. ඊට පස්සේ සෙකන්ඩ් පාර්ට් එකකුත් තියෙනවා සර්ගේ. තව කොන්ට්‍රැක්ට් කර්ව් කියලා තවත් එකක් තිබුණා. එතකොට මේ අපි ලබන සතියේ අඟහරුවාදායි බ්‍රහස්පතින්දා බලමු මේ සිකුරාදා කොහොමද කරමු. මම උඹලන්ට තියාගෙන තියෙන්නේ අඟහරුවාදායි සිකුරාදායි නම් සඳ පොඩ්ඩක් වෙනස් වෙනවා. මට මේ ක්ලාස් එකක් අලුතෙන් වැටුණා. ඒ නිසා මේ අඟහරුවාදා 4ට එහෙනම් 4ට හම්බ වෙමු. මේක ඉතුරු කොටස අපි එදාට සාකච්ඡා කරමු. මේ මම මෙතනින් නැවැත්තුවේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ ඊළඟට දැන් more than one commodity මේක ඉක්මනට කරලා හරියන්නේ නැති නිසා. එතකොට මෙතන මේ one commodity case කියන එක සම්බන්ධව අපි කතා කරේ. එතකොට මොනවා හරි ගැටලු තියෙනවා නම් group එකේ දාලා අහන්න. සහ දැන් theory production analysis ඉවරයි. මම අර ඔයගලන්ට කිව්වේ පේපර් එකේ තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්න මේ කරන්න උත්සාහ කරන්න.
අපි එහෙම වුණොත් ලබන සතියේ දවසක් දාගෙන අපි ඒකත් කතා කරමු. එතකොට ඒකම අපිට ඒවත් ඉවර කරගන්න පුළුවන් නේ. පාස් පේපර්ස් ප්‍රශ්න. නැත්නම් අපි තියරි කතා කරගෙන යනවා විතරයි ඕගොල්ලෝ විභාගෙට ලෑස්ති වෙන්න ඕනි දැන්. කොහොමද උත්තර ලියන්නේ කියලා. ඒක නිසා ලබන සතියේ අපි දවසක් දාගෙන මේ theory of production cost ආශ්‍රිතව ආව ප්‍රශ්න මොනවාද කියලා නිකම් බලමු. හරි එහෙනම් අඟහරුවාදා 4ට තියාගන්න. සිකුරාදාත් මේ 4 නෙමෙයි සිකුරාදා මම කිව්වේ 3:00නේ. ඔව්. අද මේ පොඩි ප්‍රශ්නයක් වුණා ඒ නිසානේ මේ 4:00 උනේ. 3 වගේ 3 ඒ වගේ වෙලාව තියාගමු. එතකොට මේ රෙකෝඩින් පාර්ට් එකක් මං ගාව තියෙනවා. එතකොට මම මේකේ යවන්නම් මේ ඔයගොල්ලන්ගේ සර්ට ආවේ නැති අයට රෙකෝඩින් දෙකක් තියෙනවා. ඒතකොට අද ඒක ගන්න කියන්න. හරි එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා